හරි එහෙනම් මේ සෙකන්ඩ් සෙෂන් එක පටන් ගමු. පළවෙනි එකේදී මේ අර මං කිව්ව එකක් පොඩ්ඩක් වැරදියට තේරුම් ගන්න කියලා මට හිතෙනවා. මේ අර පාත් එක සෙට් කරගන්න වැඩි. ඒක දැන් මෙහෙමයි අර කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකේ Python කියලා ටයිප් කරාට පස්සේ shell එක එනවා නම් ආපහු මේ පාත් එක සෙට් කරන්න ඕන වෙන්නේ නැහැ. එහෙම. ඒ කියන්නේ ඒක වෙන්නේ අර ඉන්ස්ටෝලේෂන් එකේදී තියෙනවනේ add Python 3.9 to path කියලා සිලෙක්ෂන් මේ එකට කියන්නේ චෙක් බොක්ස් එක. ඒක චෙක් කරගන්න බැරි වෙච්ච කෙනෙක් හිටියොත් විතරයි මේ පාත් එක සෙට් කරන හැටි කරන්න ඕන. එහෙම නැත්නම් අවශ්‍ය නැහැ. මේ සාමාන්‍යයෙන් සෙටප් එකේදී සෙට් වෙනවා. අනිත් එක තමයි IDLE එක පාවිච්චි කරලා අපි වැඩ කරගෙන යනකොට මේ ওই පාත් එක සෙට් වෙලා තියෙන්න අවශ්‍ය නැහැ. හින්දා මේ ඒක චුට්ටක් ඒක මේ අර කරන්න ඕනම දෙයක් නෙවෙයි. ඔක තමයි කියන්න තියෙන්නේ. හරි. අනිත් කට්ටිය එනකම් එහෙනම් මම චුට්ටක් මේ Python වල මේකට යන්න ඉස්සෙල්ලා තව පොඩි ඇඩිෂනල් ටිකක් කියලා දෙන්නම්. සාමාන්‍යයෙන් අපි මේ දැන් අපි නිව් ෆයිල් එකක් ගන්න විදිය ගිය දවසේ කතා කරානේ. අර දෙන්නවා. හරිනේ. මේ හරි මේක චුට්ටක් බලගන්න. දැන් අපි Python වල අපි ගිය පාර කතා කරා නිකන් කොහොමද අවුට්පුට් එකක් ගන්න කියන එක විතරයි. ඒ කියන්නේ අලුත් කට්ටියක් ඉන්න නිසා මම කියන්නේ මේ නිකන් අපි ප්‍රෝග්‍රෑමින් කියන්නේ මොකක්ද කියන එක චුට්ටක් කතා කරා. ඊට පස්සේ කොහොමද Python පාවිච්චි කරලා කම්පියුටර් එකෙන් අවුට්පුට් එකක් ගන්න කියන එක තමයි කතා කරේ. එතකොට අපි පාවිච්චි කරන ෆන්ක්ෂන් එක එහෙම නැත්නම් කමාන්ඩ් එක තමයි print කියන එක. print කියන කමාන්ඩ් එක පාවිච්චි කරන ප්‍රෝග්‍රෑම් එකෙන් එළියට මොකක් හරි වැලියු එකක් හරි එහෙම නැත්නම් මොකක් හරි දෙයක් එළියට ගන්න අපි print කියන එක පාවිච්චි කරනවා. එතකොට මේ වගේ කෝඩ් ලයින් එකක් ලියලා ඉවරලා අපිට පුළුවන් මේක සේව් කරලා හරි මේක සේව් කරලා ඉවරලා අපිට පුළුවන් සාමාන්‍ය රන් කියන මෙනු එකේ රන් මොඩියුල් වලින් රන් කරන්න. එතකොට දැන් මේ අපි අරක ලියලා තියෙන නිකම්ම අවුට්පුට් එකක් එන්න විතරයි hello world කියලා. ඒ අවුට්පුට් එක එනවා. එතකොට සාමාන්‍ය ප්‍රෝග්‍රෑමින් වල තියෙනවා best practice කියලා එකක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ වගේ දේවල් කරොත් හොඳයි කියලා. එතකොට සාමාන්‍යයෙන් අපි ලියන කෝඩ් එකක් අපි සම්පූර්ණයෙන් කම්පයිල් කරලා ඒ කියන්නේ කම්පයිල් කියන්නේ ඒක ආය කෝඩ් එක වෙනස් කරන්න බැරි වෙන විදිහට හදලා වෙන කාට හරි දෙන software එකක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් එක අවුරුද්දක් වගේ මම හදනවා ඊට පස්සේ මම එතනින් එහා පැත්තට ගියට පස්සේ අලුත් ප්‍රෝග්‍රෑමර් කෙනෙක් ඇවිල්ලා ඒ software එක එතනින් එහාට දියුණු කරනවා වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ වෙලාවකදී අපි පාවිච්චි කරපු දේවල් ඒ කියන්නේ අපි පාවිච්චි කරපු objects අපි පාවිච්චි කරපු variable එතකොට අපි පාවිච්චි කරපු functions ඒ වගේ දේවල් අලුතෙන් එන කෙනාට එක්ක කියලා දෙන්න ඕන software එක දෙනකොට. මෙන්න මේවා තමයි මම මේකට පාවිච්චි කරේ මෙන්න මේ වැඩේට කියලා. එතකොට ඔය වැඩේ ලේසි කරගන්න ඒත් එක්කම අපිටත් අඳුරගන්න ලේසි වෙන්න අපි ප්‍රෝග්‍රෑම් කරනකොට සාමාන්‍යයෙන් පාවිච්චි කරන කමෙන්ට්ස් කියලා જાතියක්. එතකොට Python වලත් Python කෝඩ් එක ලියනකොට අපිට කමෙන්ට් එකක් ලියන්න පුළුවන්. දැන් මම උදාහරණයක් විදිහට එක කමෙන්ට් එකක් ලියලා පෙන්නන්නම්. මම මෙතන දානවා මගේ දැන් කමාන්ඩ් එක තියෙන්නේ මේ print hello world කියලා. ඊට පස්සේ මම දානවා මම ලියුවා this is a basic python code කියලා. එතකොට මේ ලියලා තියෙන ලයින් එක මේක කමෙන්ට් එකක් මේක ප්‍රෝග්‍රෑම් කරනකොට විතරයි පේන්නේ. ඒ කියන්නේ අපි මේ IDLE එකේ හරි කොහේ හරි තැනක IDE එක පාවිච්චි කරලා අපි මේ ප්‍රෝග්‍රෑම් එක ලියනකොට විතරයි මේ කමෙන්ට්ස් කියනවා පේන්නේ. එතකොට අපි කමෙන්ට්ස් පාවිච්චි කරනවා අපේ ලියන ප්‍රෝග්‍රෑම් එක තේරුම් ගන්න ලේසි වෙන්න ඒ වගේ මොනවා හරි වැදගත් දෙයක් තියෙනවා නම් දාලා තියාගන්න. හරිද මේක රන් කරලා බැලුවොත් එහෙම ඉස්සෙල්ලා සේව් කරගන්න ඕනේ ඊට පස්සේ රන් කරලා බැලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් hello world කියලා අපි ලියපු එක විතරයි වැඩ කරන්නේ. ඒ කියන්නේ අර කමෙන්ට් මුකුත් වැඩ කරන්නේ නැහැ. හරි. ඕක මම චුට්ටක් කියන්න හිතුවේ මේ ඕක පාඩමේ නෑ. ඒ වුණාට මේ සමහරට ඕන වෙන හින්දා. අපිට මේ වගේ ඕන තරම් කමෙන්ට්ස් පාවිච්චි කමෙන්ට්ස් දාන්න පුළුවන්. ඕන තරම් කමෙන්ට්ස් දාන්න පුළුවන්. ඒ කියන්නේ ඕන තරම් පහළට කමෙන්ට් දාන්න පුළුවන්. ඕනම තැනක කමෙන්ට් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මේ කෝඩ් ලයින් එක අග වුණත් අපිට කමෙන්ට් එකක් ලියන්න පුළුවන් මේ විදිහට. එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ කෝඩ් ලයින් එකක් මැදින් ලියුවොත් එහෙම එතනින් එහාට දකුණු පැත්තට තියෙන ඔක්කොම ටික කමෙන්ට් වෙනවා.
පේනවනේ. එහෙම වෙන්න බෑ. සාමාන්‍යයෙන් අපි කෝඩ් එක ලියලා ඒක දකුණු පැත්තෙන් ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ තව තියෙනවා මල්ටි ලයින් කමෙන්ට් කියලා එකක්. මේ එතකොට මෙහෙම නිකන් කමෙන්ට් ඉස්සරහට අපි හැෂ් කියන එක දාලා තමයි කමෙන්ට් එකක් අපි නොටේට් කරන්නේ. එහෙම නැතුව ඕන අපිට පුළුවන් මේ විදිහට කමෙන්ට් එකක් ලියන්න. මට ඔක හරියට මතක නැහැ. චුට්ටක් ඉන්න මම ඒක බලලා කියන්නම් අපෝ. ඔව්. මේ විදිහට ලියලා තියෙන එකක් වුණත් රන් කරද්දී රන් වෙන්නේ නැහැ. එතකොට මේ ඩබල් කෝට් 3කින් පටන් ගන්න ඩබල් කෝට් 3කින් ඉවර වෙනකොට ඒ අතරමැද තියෙන ඔක්කොම ටික කමෙන්ට් වෙනවා. හරි. මේ වගේ තියෙන ඔක්කොම කමෙන්ට් මේව රන් වෙන්නේ නැහැ. එතකොට දැන් හිතන්න සමහර වෙලාවට ඔයා කරන software එක හරි මේ මොකක් හරි ඔයා ලියන කෝඩ් එක ඔයාට ඕන කෝඩ් එකකින් එක කොටසක් වැඩ නොකර ඉන්න. ඒ කියන්නේ දැන් හිතන්න මෙහෙම print hello world 1 print hello world 2 මේ වගේ ලයින් පහක් අපි දාලා රන් කරොත් එහෙම දැන් මං හිතන්නේ මේක රන් කරන්න ඉස්සෙල්ලා තේරෙනවා දැන් වැඩි අපිට එන්න ඕන hello world කියලා පහක් එන්න ඕන 1 2 3 4 5 අපි අර දාලා තියෙන අපි ලියලා තියෙන කෝඩ් එකට අදාළව හිතන්න මේක ඔයාලා ලියලා තියෙන ලොකු ප්‍රෝග්‍රෑම් එකක් කියලා මේකේ අතරමැද කොටස් ටිකක් ඔයාලට වැඩ කරන්න ඕනේ නැහැ ඒ ටික අයින් කරලා දාන්න ඕන. ඒතර මට මේ 2 3 කියන කොටස් දෙක අයින් කරන්න ඕන නම් මට පුළුවන් ඒ දෙක මේ වගේ ඩබල් කොටේෂන් 3කින් පටන් අරන් 3කින් ඉවර ගන්න. එතකොට මේ මැද තියෙන ටික කමෙන්ට් වෙනවා වැඩ කරන්නේ නැතුව යනවා. හරි. එතකොට 2 3 වැඩ කරේ නැහැ. 1 4 5 වැඩ කරා. හරි. ඕක තමයි මේ කමෙන්ට් කරනවා කියන එක. ඒ කියන්නේ සාමාන්‍ය ප්‍රෝග්‍රෑම් එකක් ලියනකොට ඇතුළේ ලියනවා. මොකද මම ඉස්සරහට ලියන ඒ වගේ මේ පොඩ්ඩක් කමෙන්ට් ලියන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මේ තමයි ඔක කියලා දුන්නේ. හරි. එතකොට අපි ගිය දවසේ කියන්නේ කලින් දවසේ අපි සාකච්ඡා කරා කොහොමනවද ඔබ්ජෙක්ට්ස් කියන්නේ කියලා. ඊට පස්සේ data types වල ඔබ්ජෙක්ට් කියන්නේ variable වලට කියලා කතා වුණා. ඊට පස්සේ variable එකට නමක් දාන්නේ කොහොමද කියන එක කතා වුණා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා මේ Python වල තියෙන data types කියලා જાතියක් ගැන. ඒ කියන්නේ Python ප්‍රෝග්‍රෑම් එකක් අස්සේදී අපි පාවිච්චි කරන data වලට අපිට පුළුවන් වර්ගයක් දෙන්න. එයා මොන වර්ගයේ data එකක්ද කියලා කියන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම පුස්තකාලයකට ගිහිල්ලා පොත් ටිකක් ගත්තොත් එහෙම ඒ පොත් වලට අපිට කියන්න පුළුවන් මේවා විද්‍යාව පොත්, මේවා IT පොත්, මේවා ගණිතය පොත්. ඒ වගේ අපි කොටස් කරනවානේ, වර්ගීකරණය කරනවානේ. ඒ වගේ Python ප්‍රෝග්‍රෑම් එකක් අස්සේදී අපි පාවිච්චි කරන data වලට අපිට type එකක් දෙන්න පුළුවන්. එතකොට අපි බේසික් කතා කරන data type ටිකක් තියෙනවා. මම හිතන්නේ මෙතෙන්ට එන්න කලින් මේ නවීඩ් ට්‍රාන්ස්ලේෂන් එකක් ඕනනම් අපි පළවෙනි ටිකට කරලා ඉමු. නවීඩ් ඕකට අර කමෙන්ට් කමෙන්ට් එකටද ඔව් ඒක ඕනද? පොඩ්ඩක් කර මේවා ඔබ බෑක් මම ටක් ගාලා කමෙන්ට් එකක් දාලා දෙන්න. හරි ගන්න. කොහොම කියාගෙන යන්න නවීඩ්. பிரிண்ட் ஹேண்டு அடிச்சுட்டு இப்போ பணியால் இருக்குது அப்போ பிரிண்ட் ஹேண்ட் வந்து நாங்கள் ரன் பண்ண ப்ரோக்ராம் தானே அதை சும்மா ரன் பண்ணண்டா வந்து பிரிண்ட் ஹேண்டு தான் வரும் அதே மாதிரி இப்போ கொமெண்ட் அப்படின்னா வந்து ஹேஷ்டேக்கில் போட்டு திஸ் இஸ் அ கொமெண்ட் அப்போ அதை பணியால் போட்டோண்டா அப்போ அதை ரன் பண்ணண்டாலும் பிரிண்ட் ஹேண்டு தான் வரும் அப்போ அது வந்து இப்போ நான் பிறகு இப்போ இந்த ஃபைல் எடுத்து
பொருள் பார்க்கறதுக்கண்டா அப்போ இவ்விடத்துல கொமெண்ட் ஒன்று அடிச்சு அப்படின்னு சொல்லி இதாக பார்த்து அப்போ எங்களுக்கு தேவையானதொன்று அடிக்கலுமா இப்போ அது வந்து எங்களோட ப்ரோக்ராமில் ரன் பண்ண செல்ல வந்து அது ரன் ஆகுதில்ல அது வந்து அப்படியே இருக்கும் எங்களுக்கு பொருள் பார்க்க செல்ல வந்து அப்போ இடத்துல வந்து கொமெண்ட் எங்களுக்கு தேவையான இல்லாட்டி இந்த ப்ரோக்ராம் வந்து எங்களுக்கு தேவையான ப்ரோக்ராம் வந்து சரிதான் கோட் அடிக்க வேண்டாம் அப்போ அந்த கோடுக்கு தேவையான இதில் கொமெண்ட்டில் வந்து எங்களுக்கு வச்சு கொள்ளலாம் அப்போ ஈஸி அதுக்கு தான் அது யூஸ் பண்ணு கொமெண்ட் அப்போ ரெண்டு இதில் வந்து வரல அடுத்து வந்து இப்போ ஹாய் பிரிண்ட் ஹாய் வந்து 5 டிப் எடுக்கண்டா அப்போ பிரிண்ட் ஹாய் 1 அப்படியே லைன் வந்து பிரிண்டோடு அடிச்சு எங்களுக்கு அடிக்கலும் அதே மாதிரி எத்தனை ஒன் பண்ணாலும் அடிக்கலும் அப்போ இதில் வந்து கொமெண்ட் வந்து இதாகல செய்யான் අර මේක පොඩ්ඩක් කියලා දිහා මට අර ඩබල් මේව දාන එක හරි ඒ කියන්නේ දැන් අපිට ලයින් ආයි පොඩ්ඩක් හරි දැන් හිතන්නකෝ මේ ප්‍රෝග්‍රෑම් එකේ දැන් මෙතන නම් ලයින් දෙකයි තියෙන්නේ. නමුත් හිතන්න මේ ලයින් 1000ක් විතර තියෙනවා අපිට ඒ ටික රන් වෙන්න ඕන නැති ඒවා. ඒ කියන්නේ අපිට හදිස්සිය රන් කරන්න නැතුව තියන්න ඕනේ ඒවා. ඒ කියන්නේ අපි ප්‍රෝග්‍රෑම් එක රන් කරනකොට මේ කැලේ අපිට ඕනේ නැහැ කියලා හිතෙනවා. తాවකාලිකව ඕනේ නැහැ කියලා හිතෙනවා. ඒ වගේ වෙලාවක අපිට පුළුවන් ලයින් එක පටන් ගන්න ඉස්සෙල්ලා ඩබල් කෝඩ් 3ක් දාලා ඒ අපිට ඕන කැලල ඕනේ නැති කැලල ඉවර වුණාට පස්සේ ආපහු ඩබල් කෝඩ් 3ක් දාලා ඒ කොටස කමෙන්ට් කරන්න. ඩබල් කෝඩ් 3ක් ඕනේ. ඔව් 3ක්. මේ විදිහට ඩබල් කෝඩ් 3ක් ඕනේ. சரி அப்போ அடுத்து வந்து இப்போ பிரிண்ட் இப்போ ஹாயில் வந்து இப்போ இங்கே இதில் வந்து ஹாய் நான் பிரிண்ட் ஹாய் 1 ஹாய் 2 அப்படி இருக்குது அப்போ இங்கான அவுட்புட்டில் வந்து இது ஹாய் 1 ஹாய் 4 5 தானே அப்போ எங்களுக்கு நடுவில் இருக்கிறது வந்து இல்லாமத்து வந்து அப்போ அந்த இது டபுள் கோட் வந்து 3 போடுக அதை ப்ரோக்ராம் அப்படின்னா கோடுக்கு மேலாலையும் போடணும் கீழாலையும் போடணும் நாங்கள் போடு அப்போ கேப்பில் வந்து அந்த கோட் வந்து வாரல அவுட்புட்டுக்கு அப்போ இது எத்தனை ஒன் பண்ணாலும் அப்படி இதாக்கிட்டு அப்போ எங்களுக்கு தேவையான இடம் வரப்படாதுன்றா அதுக்கு வந்து டபுள் கோடுன்னு போட்டு இல்லாமல் ப்ரோக்ராமில் அவுட்புட்டில் வந்து நாங்கள் அந்த போட்டு இது வராது அடுத்தது அதுக்கு மேலுக்காலையும் கீழுக்காலையும் மீக்கிறது வந்து வார அவுட்புட்டில் ஆமாம் சரி இது ඔවනේ හිටික තම් හරි හරි ඒටික ඔක්කොටම තේරෙන් ඇති කියල හිතනවා අපි අනිස්සර කැල්ලට හරි මං කියව මේ අපි අර වේරියබල්ස් හැදුව වගේ එතකොට අපිට ඩේ මොනහරි ඩේට එකක් තියාගනට ඩයිටවලට ටයිප් එකක් තියෙනවා එක මොන ජාතිය ඩේට එකක්ද කියල කියලා එතකොට වේරියබල් සුත් අපිට විදිර හදන පුළන් මේ වේරියබල්ල මේ ජාතිය වේරියබල් එකක් එතකොට ඒකට දාන පුළන් ඒ ජාතියව විතරයි කියලා තොට අපි ඔය කියන ජාති මොනවද කියලා චුට්ටක් බලාගෙනමු මට මේක මේ කලින් අඳින්න බැරි වුණා නමුත් මේ මම දැන් හදන්න හරි තොට ඩේටා ටයිප් එකක් තියෙනවා ඉන්ටිජර් කියලා ඉන්ටිජර් කියන්නේ අපි සාමාන්‍යයෙන් A level maths කරද්දී දැක්ක ඉන්ටිජර්ස් එක නැත්නම් නිකිල මට මතක විදිහට වචනේ ඒ වගේ තමයි ඒ කියන්නේ පූර්ණ සංඛ්‍යාව වෙන්න ඕනේ දශම නැති ඕනම පූර්ණ සංඛ්‍යාවක් ධනානන්තයේ ඉඳලා ඍණානන්තයේ ඉඳලා ධනානන්තය දක්වා ඕනම සංඛ්‍යාවක් නමුත් අපි අනන්තය ඇතුළත් කරන්නේ අනිත් සංඛ්‍යා ඔක්කොම අපිට ඉන්ටිජර්ස් වලට දාන්න පුළුවන්. එතකොට උදාහරණ විදිහට අපි ගත්තොත් එහෙම ඔව් හරි බං ඍණ 45 එතකොට ඕන්නම් 20 බින්දුව තව ඔය වගේ ඕනම සංඛ්‍යාවක් අපිට මේ ඉන්ටිජර්ස් වලට දාන්න පුළුවන්. හරිද? එතකොට ඒ වගේම තව ඩේටා ටයිප් එකක් තියෙනවා ෆ්ලෝට් කියලා. මේකේ වෙනස තමයි මේකට අපිට පුළුවන් දශම සංඛ්‍යා දාන්න. එතකොට මේ ෆ්ලෝට් කියන ඩේටා ටයිප් එක ඉන්ටිජර් කියන ටයිප් එකේ අපි සාමාන්‍ය පූර්ණ සංඛ්‍යා තිබ්බා වගේ ෆ්ලෝට් කියන ටයිප් එකේ අපිට දාන්න පුළුවන් දශම මේ සංඛ්‍යා. එතකොට දශම සංඛ්‍යා අනිවාර්යෙන් දශම තිත තියෙන්න ඕන. ඒ කියන්නේ දැන් හිතන්න ඍණ 745.25 හරිද? ඔය වගේ අගයන්. ඊට පස්සේ 0.5 ඒ වගේ අගයන්. එතකොට මේක තව ඕනනම් අපිට පුළුවන් එක්ක දශම තිතත් එක්ක මේ විදිහට නොටේට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් භාග සංඛ්‍යා විදිහට නොටේට් කරන්නත් පුළුවන්. එහෙම ප්‍රශ්නකුත් නැහැ. උදාහරණයක් විදිහට එක බෙදීම 3 sorry එක බෙදීම 3 මේ වගේ අපිට ෆ්ලෝට් වලට නොටේට් කරන්න පුළුවන්.
තොර දැන් මේකේ අපි දන්නවනේ මේ රිකරින් ඩෙසිමල්ස් නේ තියෙන්නේ. කියන්නේ ඔක 0.3ව ගොඩක් නෙන්නේ. එතකොට මේ ඒ වගේ ඒවා අපිට මෙහෙම භාග විදිහට තියන්න පුළුවන්. අපිට ගොඩක් ටයිප් කරන්න බැරි නිසා. එතකොට සමහර වෙලාවට කම්පියුටර් වලට ෆ්ලෝට් තියාගන්න ටිකක් අමාරුයි. මොකද අර වගේ රිකරින් ඩෙසිමල් එකක් ආව සාමාන්‍ය කම්පියුටර් එකේ මොනවා හරි බග් එකක් එන්න පුළුවන්. එහෙනම් ඒගොල්ලෝ කරන්නේ යම් කිසි ප්‍රමාණයකට ගියාට පස්සේ ඒගොල්ලෝ ඒක වට යනවා. ඒ කියන්නේ 0.3ව ගොඩක් ගියාට පස්සේ එතනින් එහාට ලියන එක නවත්තනවා. හරි. ඔය වගේ එකක් තියෙනවා ෆ්ලෝට් වල. ඊට පස්සේ තියෙනවා කම්ප්ලෙක්ස් කියලා එකක්. අපි කම්ප්ලෙක්ස් කියන්නේ අපි දන්න සංකීර්ණ සංඛ්‍යාම තමයි. නමුත් දැන් Python ප්‍රෝග්‍රෑම් වලට එනකොට වෙනසකට කියලා තියෙන්නේ. අපි දැන් සාමාන්‍ය අපි ගාව තිබ්බ කියලා හිතන්නකෝ 1i ධන 3i j වගේ මේ කම්ප්ලෙක්ස් නම්බර් එකක්. එතකොට කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් වලදී කියන Python වලදී අපි මේ i කියන එක නොටේට් කරන්නේ නැහැ. i කියන එක ලියන්නේ නැහැ. නිකම්ම ලියන්නේ 1 + 3j කියලා. හරි. මේ විදිහට තමයි Python වලදී කම්ප්ලෙක්ස් නම්බර් එකක් දාන්නේ. මේකේ ධන සංඛ්‍යා ඍණ සංඛ්‍යා ඕන එකක් තියෙන්න පුළුවන්. ඔය ටික තමයි නම්බර්ස් වලට අදාළව තියෙන මේ data types. තව තියෙනවා. ඒ කියන්නේ වෙන වෙන data types තව ඕන තරම් තියෙනවා. අපි ගත්තොත් එහෙම ටෙක්ස්ට් වලට මොකක් හරි වචනයක් දාලා තියාගන්න. කාගේ හරි නමක් දාලා තියාගන්න. මොකක් හරි දෙයක නමක් දාලා තියාගන්න. ටයිප් එකක් දාලා තියන්න. අන්න ඒ වගේ වෙලාවට අපි පාවිච්චි කරන strings කියලා જાතියක් මේ data type එක ඇතුළට දාලා තියාගන්න පුළුවන්. මෙන්න මේ data type එක ඇස්සේ තියෙන්න පුළුවන් වචන විතරයි. වචන, phrases ඔය වගේ දේවල්. text එකක් තියෙන්න පුළුවන්. ඊට පස්සේ නමක් තියෙන්න පුළුවන්. ඔය වගේ මේ තියෙන්න පුළුවන්. ඒවා තමයි text තමයි strings වලට දාලා තියෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා බූලියන් කියලා ටයිප් එකක් ගැන. මට ගිය සතියේ මම බූලියන් ගැන කතා කරනවා. මට චුට්ටක් වැරදුනා. මම ඒක ආපහු කියලා දෙන්න කොහොමද බූලියන් ඩිෆයින් කරන්න කියලා. බූලියන් කියලා ටයිප් එකක් තියෙනවා. බූලියන් කියන ටයිප් එකට අපිට දාන්න පුළුවන් true or false විතරයි. එතකොට Python වලදී true or false දානකොට capital T අකුරෙන් පටන් ගන්න ඕන. මම ගිය පාර මම simple T අකුරෙන් තමයි පටන් ගත්තේ. හරි. true false දෙක විතරයි තියෙන්නේ. එතකොට සත්‍ය හෝ අසත්‍ය කියන කොටස් දෙක විතරයි මේ බූලියන් කියන data type එකට අදාළ වෙන්නේ. හරි. ඔය ටික තමයි අපිට දැනට කතා කරන්න තියෙන data types. මීට අමතරව තව ගොඩක් data types තියෙනවා Python වල. උදාහරණයක් විදිහට මම නිකන් කියන්නම්. ඔය numeric වලට int float complex පාවිච්චි කරා වගේ text වලට string පාවිච්චි කරා වගේ තව sequence කියලා තියෙනවා. ඒවට තියෙනවා list, tuples, range තියෙනවා. ඊට පස්සේ mapping type කියලා තියෙනවා. dict කියලා. ඒ කියන්නේ ඩික්ෂනරි. ඊට පස්සේ තව සෙට් තියෙනවා. බයිනරි වලට තියෙනවා බයිට්ස් කීක. එහෙම ගොඩාක් data types තියෙනවා. හැබැයි අපිට කතා කරන්න තියෙන්නේ මේ ටික. ඔය ටික තමයි තියෙන්නේ. අපි බලමු මේ ටික කොහොමද මේ Python program එක define කරන්න කියලා. හරි. මම මේකට shell එක පාවිච්චි කරන්නම්. මේක ලේසි. ඒක සේව් කර කර ඉන්න ඕනේ නැහැ. චුට්ටක් මැෂින් එක ස්ලෝ වෙලා තියෙන්නේ මේ රෙකෝඩ් එකක ස්ට්‍රීම් එකක් යන නිසා. හරි. මම දැන් ගිය සතියේ කියලා දුන්නා වේරියබල් එකක් කොහොමද හදාගන්නේ කියලා. එතකොට වේරියබල් එකට මේ නමක් දෙන්නේ කොහොමද කියන එක. එතකොට ඒ නීති ටික මතක තියෙන්න ඕන වේරියබල් එකක් අපි හදද්දී සාමාන්‍යයෙන්. එතකොට අනිත් දේ තමයි best practice. මම ඔය මේ ප්‍රෝග්‍රෑමින් වල තියෙන මේ best practice ටිකත් ඔයත් එක්කම කියාගෙන යන්න. අපි සාමාන්‍යයෙන් වේරියබල් එකක් හදනකොට x y z වගේ ඒවා සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ. එහෙම කරන්නේ දැන් හිතන්නකෝ පොඩි දෙයකට නම් පොඩි ප්‍රෝග්‍රෑම් එකකට ගෙන පාවිච්චි කරලා කමන්නේ. සාමාන්‍යයෙන් ටිකක් ලොකු ප්‍රෝග්‍රෑම් එකකට යනකොට අපි කාගේ හරි නමක් දාලා තියෙනවා නම් අපි x සමානයි කියලා නම දාන්නේ නැහැ. ඒතකොට ගොඩක් දුරට අපි පාවිච්චි කරනවා name වගේ නමක් දානවා මේ variable එකට. සාමාන්‍යයෙන් මේ අපිට variable එක දිහා බලලා මේකේ මොන જાති ඒවද තියෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන. එහෙම නැත්නම් අපිට මේකට කමෙන්ට් පාවිච්චි කරන්නත් පුළුවන්. හරි. අපි උදාහරණයක් බලමු. මම හදනවා a කියලා variable එකක්. ඒ variable එකට මම දානවා
මේ වගේ අගයක් 25 වගේ අගයක් දාන්න. එතකොට අපිට පුළුවන් ඕනම වේරියබල් එකක් හදලා අපි අර පාවිච්චි කරා වගේ අපි කතා වෙච්ච ඕනම data type එකේ මේ අගයක් ඒකට පාස් කරන්න. දැන් මම ඒට 25 කියන එක පාස් කරා. මම දැන් print කරලා බලනවා ඒගේ අගය මොකක්ද කියලා. දැනට එතකොට ඒකේ තියෙන්නේ 25 කියන අගය. එතකොට මම තව එකක් ගන්නම් b කියලා. b කියන එකට දානවා මම 70 වගේ අගයක්. දාලා ඒක print කරලා බලමු. හරි. ඔය වගේ අගයක් දාන්න පුළුවන්. ඒත් එක්කම මේකට පුළුවන් තව ඕනනම් අපිට මේ විදිහට නිකම්ම ඩිෆයින් කරන්න නැතුව අපිට මොකක් හරි ප්‍රොසෙස් එකක් කරලා ප්‍රොසෙස් එකෙන් එන උත්තරයක් ඩිෆයින් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් හිතන්නකෝ මම c කියලා වේරියබල් එකක් ගන්නවා. ඒ c කියන වේරියබල් එකට එන්න ඕනේ මේ දෙන්නගේ එකතුව. අපිට ඒ වගේ එකක් ඕන නම් ඩිෆයින් කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. එතකොට c ට යනවා a b එකතු වෙලා. හරි. දැන් එතකොට c ට ගිහින් තියෙන a ගේ b ගේ අගය එකතු වෙලා. අපි බලමු c ට මොකද ඇවිල්ලා තියෙන අගය කියලා. හරි. එතකොට c ගිහින් තියෙන a ගේ b ගේ අගය එකතු වෙලා. එතකොට මේකට තව ඔපරේෂන්ස් කියලා ටිකක් අපි ඉස්සරහදී කතා කරනවා. එතකොට ඔපරේෂන්ස් වලදී මම කියලා දෙන්න මොනවද තව තියෙන ඔපරේෂන් කියලා. සාමාන්‍ය අපි දන්න විදිහට එකතු කිරීම, අඩු කිරීම, බෙදීම ගුණ කිරීම ඔය ඕන එකක් කරන්න පුළුවන්. හරි. ඔය තමයි integers. එතකොට අපි කතා කරොත් එහෙම float ගැන අපිට පුළුවන් float එකක් හදන්න මේ විදිහට. 3 බෙදීම 4 කියන අගය මම දෙනවා float එකකට. float කියන මොකක් හරි variable එකකට දෙනවා. එතකොට මේ variable එක හැදෙන්නේ float කියන type එකකින්. අපි print කරලා බලමු කොහොමද ඒකේ අගය හැදලා තියෙන්නේ කියලා. එතකොට මම දුන්නේ 3 බෙදීම 4 කියන අගය. එතකොට එයා එක එක්ස්ට්‍රා දාලා තියාගෙන ඉන්නේ 0.75 කියලා. කියන්නේ මේක 0.30ක් එක තියෙන අගයක්. එතකොට මේක float කියන type එකට මාරු වෙනවා. තව බලමු අපි මෙහෙම මේක මේ recurrent decimal එකක්. එතකොට ගොඩක් තියෙන බලමු මෙයා කොහොමද තියාගෙන ඉන්නේ කියලා. හරි. එයා සීමිත දිගක් අරගෙන ගිහින් එතන නවත්තලා තියෙනවා. මේ විදිහට මේකේ අගේ තියාගෙන ඉන්න. අපි බලමු මේක දැන් වටේලා තියෙන්නේ කොහොමද කියලා. අපි බලමු උඩ පැත්තට වට යන්න පුළුවන් අගයක්. හරි. මේකෙත් 7 නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. 6 ටිකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට ඔය පොඩි පොඩි අගයන් වල වෙනස්කම් වෙන්න පුළුවන් float පාවිච්චි කරනකොට. හරි. ඒතකොට complex number එකක් අපි දාලා තියාගෙන කොහොමද කියලාත් බලමු. මම d කියලා වේරියබල් එකක් හදලා ඒකට දැම්මා 1.5j කියලා. බලමු අපි print කරලා කොහොමද d එක යා තියාගෙන ඉන්නේ කියලා. හරි. d එක තියාගෙන ඉඳලා තියෙනවා මෙන්න මේ විදිහට complex number එක. complex number එක notate කරන්න එයා වරහන් දෙයක් දාලා පෙන්නනවා. හරි. ඔය විදිහට තමයි මේ numbers එහෙම නැත්නම් අපි ඔය numeric data types ටික කොහොමද මේ එයාලා variable එක තියාගන්නේ Python වල. ඕක තමයි අපිට පාවිච්චි කරන්න තියෙන ක්‍රමය. ඊට පස්සේ අපි පොඩ්ඩක් operations ගැන කතා කරනවා. ඊට කලින් නවීත් පුළුවන් නම් මේ ටික මේ පොඩ්ඩක් translate කරන්න. නවීත් අයිදි කනෙක්ෂන් පොඩ්ඩක් අවුල්ලු. එහෙනම් සීන් එකක් තියෙනවා. ඔව්. හනින් පුළුවන්. මදිලු. මොකද කරන්නේ එතකොට ඒකට? අනින්ට වැඩි වෙයිද නේද? ඉන්නවද? ඔව් උන් දෙන්නට වැහෙන්නලු බං. දෙන්නට ඕනේද? අනින්ට වැහෙන්නලු කිව්වා. මම ලීව් වෙලා ඉන්නම් පොඩ්ඩක් නේ. හරි වැඩි බලන්න. මම ලීව් වෙලා හරි ඉන්න බලන්න.
හරිනේ මම එහෙනම් මේ පොඩ්ඩක් ඔපරේෂන්ස් ගැනත් කියන්න මේක මේ විදිහටම තියෙද්දි හරි උඹ කියනවා මම ලීවලන්නේ මම පොඩ්ඩක් ඔපරේෂන්ස් ගැන කතා කරන්න. එතකොට මේ ඔපරේෂන්ස් කියන මොනහරි කර්ම අපි ගණිත කර්ම කියලා කියන්නේ අන්න ඒ වගේ සිද්ධියම තමයි මෙතනත් තියෙන්නේ. එතකොට ගණිත කර්ම ටිකක් අපිට පුළුවන් පාවිච්චි කරන්න. බලයක් දක්වන්න. ඒ කියන්නේ දැන් හිතන්න අපිට ඕන කරනවා ප්‍රෝග්‍රෑම් එකක් මැදදී අපිට ඕන x ගේ y වෙනි බලය වගේ අගයක් ගන්න. එතකොට ඒක අපි Python වල පෙන්වන්නේ x කියලා දැම්මා තරු දෙකක් දැම්මා y කියලා දාන්න. කියන්නේ මේ කියන්නේ x ගේ y වෙනි බලය කියලා කියන එක. එතකොට තව ගත්තොත් එහෙම ගුණ කිරීම සාමාන්‍ය විදිහමයි x වරක් y කියන එක අපි දෙනවා x වරක් y කියලා. ඊට පස්සේ එතකොට බෙදීමක් ගත්තොත් එහෙම අපි බෙදීමක් ලියනවා x බෙදීම y කියන එක මේ විදිහට සාමාන්‍ය විදිහට නොටේට් වෙනවා. ඊට පස්සේ මෙන්න මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ අපි කියන්නේ කීවෙනි මූලයේද කියන්නේ. අන්න ඒ වගේ එකක් ගන්න පුළුවන් අපිට මේ බෙදීමේ ලකුණු දෙකක් දාලා. එතකොට ගුණ කිරීමේ ලකුණු දෙකක් දාලා බලය ගත්තා වගේ ඒ අනිත් පැත්තට මේක පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ආයෙ තියෙනවා මොකක් හරි අගයක් x y ගෙන් බෙදුවට පස්සේ එන ඉතිරිය. අගේ නෙවෙයි ඉතිරිය ගන්න පුළුවන් අපිට මොඩ් එක කියලාත් කියනවා මේකට. මෙහෙම x බෙදීම මොකක් හරි අගයක් දාලා x බෙදීම y ඊට පස්සේ බෙදුනට පස්සේ ඉතුරු වෙන අගය ගන්න පුළුවන් මේ මාක් එක දාලා. ඊට පස්සේ addition subtraction මම කියන්නේ ඒක අපි අර කලින් කරා වගේ ඔහොම කරන්න පුළුවන්. අපි බලමු මේක පොඩ්ඩක් කරලා කොහොමද මේ ඔබ කෝඩ් එක ඇස්සේ වැඩ කරන්න කියලා. මම අර අතෙන්දි කිව්වා වගේ x y කියලා අගයන් දෙකක් ඩිෆයින් කරගන්න. x කියන්නේ 4 y සමානයි 5 කියලා. හරි. මම කරලා තියෙන්නේ x කියලා වේරියබල් එකක් හදලා ඒකට 4 කියන අගය පාස් කරලා තිනවා. y කියලා වේරියබල් එකක් හදලා ඒකට 5 කියන අගය පාස් කරලා තිනවා. මම ඉස්සල්ලාම අපිට පුළුවන් මේක වෙන වේරියබල් එකකට දාලා ඊට පස්සේ print කරන්නත් පුළුවන්. නැත්නම් ඒ වෙලාවෙම print කරන්නත් පුළුවන්. මම ඒ වෙලාවෙම print කරලා පෙන්නන්නම්. කොහොමද කරන්න කියලා පස්සේ අපි ඔන්න එකක් වෙන වේරියබල් එකකට දාලා ඊට පස්සේ print කරලාත් බලමු. 4 5 වෙනි බලය අපි මට ඕන 4 5 වෙනි බලය මම ඒක ගන්නවා කෙලින්ම x to the power y කියලා. හරි. එතකොට දැන් මෙතෙන්දී x නෙමෙයි අපිට පෙන්වන්නේ x වල තියෙන අගය 4 4 5 වෙනි බලය. බලමු මේක අපි රන් කරලා කොහොමද වැඩ කරන්නේ කියලා. මොකක් හරි මේ ප්‍රශ්නයක් තියෙනවා නම් ටග් ගාලා chat එකේ දාන්න. එතකොට අපිට පුළුවන් මොකක් හරි කරගන්න. මේ නවීද්ගේ ප්‍රශ්නේ හරි කියලා කියනවා. එහෙම වුණත් අපි ට්‍රාන්ස්ලේෂන් එකෙන් පස්සේ කරමුද ඊටු ටික? නවීද් හරි අවුලන්නේ කොහොමද තමන්නේ? හරි මේ ටික කියලා. මුලින් ඩේටා ටයිප්ස් නේ නෝනේ. ඕකේ. මේ ටිකෙන්ද නැත්නම් ඩේටා ටයිප්ස් කියන්න ඕනේ නැද්ද? ඩේටා ටයිප්ස් ටික කියන්න ඕන. එරික් කියන්න. பைத்தன்ல வந்து டேட்டா டைப்ஸ் கொஞ்சம் இருக்குது. இன்டீஜர்னா நம்பர்ஸ் ப்ளஸ் மைனஸ் ஜீரோவும் வர. அப்போ நம்பர்ஸ் வந்து இன்டீஜர்ஸ்க்கு வர. அப்போ இது வரல, அதுக்கு வந்து தசம் கணக்குகள் வரல. நம்பர்ஸ் முழு எண் மட்டும் தான் இன்டீஜரில் வர. அப்போ அடுத்து வந்து ஃப்ளோட் வந்து அதில் வந்து தசம் கணக்குகளோட வருது. அப்போ லாஸ்ட் முடியதில் தசம் ஈக்கணும், மைனஸ் வராமலும் ப்ளஸ் வராமலும். அடுத்து வந்து காம்ப்ளெக்ஸ் வந்து 1+ அப்படின்னா லாஸ்ட்டுக்கு வந்து ரஜ்ஜு அப்படி தான் வார. அது அடுத்து வந்து ஸ்ட்ரிங்ஸ் வந்து டெக்ஸ்டண்டா நம்பர்ஸ் இல்லாமக்கி வந்து
எழுத்துகள் சொல் அதில் வர அப்போ பூலியம் வந்து பூலியன் அடுத்து வந்து பூலியன் பூலியன் வந்து ட்ரூ ஃபால்ஸ் மட்டும் தான் வேறு. அப்போ நாங்கள் ஒரு ப்ரோக்ராம் ரன் பண்ணால் ட்ரூ ஆர் ஃபால்ஸ் அண்டு வேறு தான் பூலியன். இது கொஞ்சம் தான் டேட்டா டைப்ஸ் අනිත් මේක නේද? அப்போ இங்கே வந்து பெஸ்டோட ஏக்கு ஏன்ற வேரியபிளுக்கு 25 நாங்கள் இது பண்ணி அசைன் பண்ணிக்கி. அப்போ பிரிண்ட் ஏன்னு கொடுத்தோன்னா அப்போ ஏட வேல்யூ வரும் 25. அப்புறம் பிக்கு கொடுத்திக்கு 70 பிக்கு. அப்போ பிரிண்ட் பி கொடுத்தா பியோட வேல்யூ வரும் 70. அப்போ அது பிறகு கொடுத்திக்கு சிக்கு கொடுத்திக்கு வந்து சி வந்து ஏஎம்பிஎம் கூட்டினா வரேன்னு சொல்லி அசைன் பண்ணி வச்சு. அப்போ பிரிண்ட் சி கொடுத்தண்டா வந்து அப்போ மேலுக்கு வந்து ஏஎம்பிஎம் கூட்டினதான் வர அப்போ 95. அடுத்து வந்து ஃப்ளோட் இது. அப்போ எக்ஸ்ன்னு சொல்லி இதாகி ஃப்ளோட்டுன்னு சொன்னால் வந்து தசமில் வர்றது தானே. அப்போ அது பிரிண்ட் எக்ஸ் பண்ணால் தசத்தில் வர இது இப்போ. அடுத்து வந்து அதே தான் பிரிண்ட் வைன்னு கூட்டி வை 7 பிரிண்ட் வைண்டா அப்போ ஃப்ளோட்டுன்னு வரணும். அப்போ அடுத்து வந்து டிஎன்டா டி வந்து கொடுத்து வந்து இது காவியா 1+5j. அப்போ பிரிண்ட் டிஎன்டா வந்து அப்போ 1+5j தான் வேறு. මේ D කියලා කියන්නේ කම්ප්ලෙක්ස් නම්බර් එකක්. කම්ප්ලෙක්ස් නම්බර් එකක් කොහොමද මේ වේරියබල් එකට දාන්නේ කියන එක තමයි අපි කියලා තියෙන්නේ. හරි නේ? ඔය ටික තමයි තියෙන්නේ. හරි. දැන් මම කියන කොහොමද මේ අපේ මොනද ඔපරේෂන්ස් කරන්න කියලා මට පොඩි මම ලේසියෙන් මෙහෙම දාගන්න. මේක දාන විදිහ මම පස්සේ කියලා දෙන්නම් කොහොමද මේ කරලා තියෙන්නේ කියලා. නිකන් හිතාගන්න මෙන්න මේ කොටස නැහැ කියලා අපි කරන්නේ නිකම්ම මේකේ අගය print කරන එක. ඉස්සෙල්ලාම අපි බැලුවේ අපි කතා කරේ මේ කොහොමද බලයකට ගන්න කියලානේ. ඒක මම මේ විදිහට දැම්මා. ඒ කියන්නේ x වල y වෙනි බලය කියන එක අපිට මේ විදිහට නොටේට් කරන්න පුළුවන්. අපිට ඒක මේ විදිහට print කරගන්න පුළුවන්. එතකොට ගුණිතයක් නම් අපිට පුළුවන් කෙලින්ම නිකම්ම මේ විදිහට මල්ටිප්ලිකේෂන් මාක් එක දාලා ඉවරලා දාන්න පුළුවන්. එතකොට ඩිවිෂන් එකක් ඕන නම් ඒත් මේ විදිහමයි. ඩිවිෂන් එක මේ විදිහට දාන්න පුළුවන්. එතකොට අපි අර මම කලින් කිව්වා වගේ කීවෙනි මූලයේද කියලා යම් කිසි n වන මූලය කියන එක අපිට ගන්න පුළුවන් මේ විදිහට. මේවට කොයි වගේ අගයන් මේ ඊද කියන එක හරියටම අයිඩියා එකක් නෑ. අපි බලමු කරලා. එතකොට බෙදිලා ඉතුරු වෙන එක. ඉතිරිය කොහොමද ගන්න කියන එක අපිට පුළුවන් මේ විදිහට මෙතන ප්‍රතිශත ලකුණ දාලා නොටේට් කරන්න. බලමු අපි රන් කරලා කොයි විදිහටද මේකේ උත්තර ටික එන්නේ කියලා. හරි. බලයක් විදිහට 4 5 වෙනි බලය කියන එක මේ විදිහට එනවා. ඊට පස්සේ ගුණයතයක් විදිහට ඒක ගුණ වෙලා මේ විදිහට එනවා. ඊට පස්සේ ඩිවිෂන් එකක් විදිහට මේ විදිහට එනවා. ඉන්ටිජර් ඩිවිෂන් එක 0 ඇවිල්ලා තියෙනවා. ඒක රිමේන්ඩර් එක 4 5 බෙදුවට පස්සේ 4ක් තමයි ඉතුරු. ඔය විදිහට මේ අපිට ඔපරේෂන්ස් කරන්න පුළුවන්, කැල්කියුලේෂන්ස් ඕන විදිහකට කරන්න පුළුවන් මේක ඇතුළේ. ඒතකොට තව අපිට පුළුවන් අර ගණන් වලදී අපි පාවිච්චි කරන්නේ මේ ඒවට කියන මොනවද මේ වරහන් අපි දැන් අර බොඩ්මස් වගේ පාවිච්චි කරන අන්න ඒ වගේ පාවිච්චි කරන්නත් පුළුවන් මේ වැඩේදී. මම මේ ටික අයින් කරලා දාගන්නකො z කියලා එකක්. z කියන එකට දානවා මම z කියන එක අපිට දාන්න පුළුවන් මෙහෙම x plus y
ප්ලස්. එතකොට මෙතන ඩිෆයින් කරලා නැති වේරියබල් එක නැති නිකම්ම අගයක් වුණත් අපිට දාන්නත් පුළුවන්. මේ වගේ දාන්නත් පුළුවන්. එතකොට මොකක් හරි අගයක් දාන්න නම් සාමාන්‍ය අගය මේ වේරියබල් එක තියෙන්න ඕන නැහැ. අපිට දාන්න අපි සාමාන්‍ය වේරියබල් පාවිච්චි කරන්නේ යූසර් එකෙන් ඉන්පුට් එකක් ගන්නවා නම් හරි මැදදී මොකක් හරි වෙනස් වෙන අගයක් තියෙනවා නම් තමයි අපි වේරියබල් පාවිච්චි කරන්නේ. නැත්නම් අපිට මේ විදිහට හાર્ඩ් කෝඩ් කරලා නිකම් ඕනම අගයක් දාන්න පුළුවන්. හරි. එතකොට අපිට මේ වගේ උත්තරේ ගන්න පුළුවන්. මේ දෙකත් එකතු වෙලා 10ත් එක්ක එකතු වෙලා මේ වගේ අගයක් එනවා. හරි. ওই විදිහට කරන්නත් පුළුවන්. ඊට පස්සේ මොන හරි දෙයකට හිතන්නකො මෙතන අපි මේකට තිබ්බා කියලා මල්ටිප්ලිකේෂන් තිබ්බා කියලා. ඒ වගේ වෙලාවකදී අපි අර බොඩ්මස් වගේ වැඩ කරන සිස්ටම් එකක් තියෙනවා. ඒකෙදි වෙන්නේ සාමාන්‍යයෙන් ඉස්සල්ලාම වෙනවා අපේ මොන හරි කන්ඩිෂන්ස් තියෙනවා ඕ ඇන්ඩ් අපි ඔය කතා කරන ගේට් ඒ වගේ මොන හරි එකක් තිබ්බොත් ඉස්සල්ලාම වෙනවා. ඊට පස්සේ තමයි මේ මල්ටිප්ලිකේෂන් ඩිවිෂන් දෙක එකවර වෙනවා. අපි දැන් ගණන් වලදී අපි කතා වෙන්නේ මේ බොඩ්මස් වලදී ඩිවිෂන් එක ඉස්සරහට වෙලා ඊට පස්සේ මල්ටිප්ලිකේෂන් එක වෙනවා කියලානේ. නමුත් දැන් කම්පියුටර් ප්‍රෝග්‍රෑමින් වලදී Python වලදී එහෙම නෙවෙයි වෙන්නේ මල්ටිප්ලිකේෂන් එක ඩිවිෂන් එක එකට වෙනවා. ඇත්තටම කිව්වොත් ගණන් හදනකොටත් ඒක තමයි වෙන්නේ. නමුත් අපි කියන්නේ අර විදිහට. ඊට පස්සේ සබ්ස්ට්‍රැක්ෂන් ඇඩිෂන් දෙක ඊට පස්සේ වෙනවා. හරි. ඔය විදිහට තමයි යන්නේ. මේක එතකොට අපිට වරහන් දාන්න පුළුවන් ඕන මේ කැලල ඉස්සලා වෙන්න පුළුවන් නම් අපිට සාමාන්‍ය විදිහට ගණන් වල කරනවා වගේ වරහන් දාලා නොටේට් කරන්න පුළුවන් එක. දැන් රන් කරොත් එහෙම වෙන උත්තරයක් එන්නේ 4යි 5යි දෙක එකතු වෙලා 10න් ගුණ වෙලා මේ විදිහට එනවා. එතකොට අපිට ඕනම ගණිත කර්මයක් කැමති විදිහකට පාවිච්චි කරන්න පුළුවන් Python වල. ඕක තමයි ඔපරේෂන්ස් ටික. මේ නවිඩ් ඕන ඔපරේෂන්ස් ටික කියලා. වෙලා යනවා නම් මම දිගටම කරගෙන යන්නම්. ඊට පස්සේ මේ එකවර ට්‍රාන්ස්ලේෂන් එක කරමු නැත්නම් තමයි පොඩ්ඩක් අරගෙන. හරි. ඔය තමයි මම අපිට කතා කරන්න තියෙන ඔපරේෂන්ස් කියන ටික. ඊට පස්සේ මේ ෆන්ක්ෂන්ස් කියලා જાතියක් තියෙනවා Python වල. මම චුට්ටක් ඒක පොඩ්ඩක් කියලා ඉන්නම් ෆන්ක්ෂන්ස් කියන මොනවද කියලා. අපි දැන් උසස් පෙළදී අපි පාවිච්චි කරපු ශ්‍රීත වගේම තමයි මේ අපි Python programming වලදී computer programming වලදී පාවිච්චි කරන function කියන ඒවා. ඒතර function වර්ග දෙකක් තියෙනවා. සමහර function තියෙනවා ඒ function එකට අපි කතා කරාම එයා මොන හරි දෙයක් කරලා ඉවර වෙනවා. තව function જાතියක් තියෙනවා. ඒකට අපි මොන හරි කරාට පස්සේ එයා එකකින් අපිට අගයක් එළියට ලබා දෙනවා. එතකොට දැන් උදාහරණයක් විදිහට අපි දැනට දන්නවා Python වල තියෙන එක function එකක් ඒ තමයි print. ඒතර මෙයා කරන්නේ මෙයාට මොකක් හරි ලබා දෙන අගයක් ප්‍රෝග්‍රෑම් එකේ එළියට පෙන්වන එක. හරි. මෙයා මොනවත් අපිට ඒ කියන්නේ මෙයා මොනවත් අගයක් ලබා දෙන්නේ නැහැ පිටට ලබා දෙන්නේ නැහැ. ඒක පස්සේ තේරෙයි මම මොකක්ද ඒ කිව්වේ කියලා. මෙයා කරන්නේ ප්‍රෝග්‍රෑම් එකකින් එළියට පෙන්වන එක. ඒතකොට print කියන්නේ එහෙම ෆන්ක්ෂන් එකක්. ඒතකොට අපි Python වලදී ෆන්ක්ෂන් ඩිෆයින් කරන්නේ ෆන්ක්ෂන් එකේ නම ඉස්සරහට එනවා. ඊට පස්සේ පැරන්තසිස් දාලා ඒක මැදට දෙනවා ෆන්ක්ෂන් එකට පාස් කරන්න ඕන අගයක්. පැරාමීටර්ස් කියලා කියන්නේ. ඒවා මේකේ මැදට දෙනවා. ඕක තමයි සාමාන්‍ය ෆන්ක්ෂන් එකක් ලියන ක්‍රම. එතකොට දැන් අපි අලුතෙන් ෆන්ක්ෂන් එකක් ඉගෙන ගන්න යනවා Python වල තියෙන. මේවට කියන inbuilt function. ඒ කියන්නේ Python language එකත් එක්කම අපිට එන function. print කියන්නේ එහෙම function එකක්. එතකොට දැන් මම කියලා දෙන්න යනවා තව function එකක් type කියලා. එතකොට මේ type කියන function එක අපි පාවිච්චි කරන්නේ මේ type කියන function එකට parameter එකක් විදිහට අපිට ඕනම දෙයක් pass කරන්න පුළුවන්. ඕනම වර්ගයක ඔබ්ජෙක්ට් එකක්. එහෙම නැත්නම් ඕනම වර්ගයක variable එකක් අපිට මේක අස්සට පාස් කරන්න පුළුවන්. එතකොට මෙයා කරන්නේ emit කරනවා එයා මොන type එකේ variable එකක්ද. එහෙම නැත්නම් මොන type එකේ data එකක්ද කියන එක අපිට emit කරනවා. හරිද? මම මේක කරලා පෙන්නන්න. ඒ කියන්නේ දැන් මේ type කියන function එක දැම්මට පස්සේ මෙයා එළියට දෙනවා මොන જાතියේ type මොන જાතියේ data එකක්ද ඔයා ඇතුළට පාස් කරේ කියලා. අපි ඒක පොඩ්ඩක් Python එකේ මේ run කරලාම බලමු. එතකොට වැඩේ ලේසියි. select අලුතෙන් එකක් ගන්නකො. හරි. මම දැන් බලන්න දැන් අපිට type කියන එකකින් type කියන function එකකින් අපිට print කරලා පෙන්වන්න නැහැ. කියන්නේ අපිට shell එකේ පෙන්වන්න නැහැ මේ මොකද්ද වර්ගය කියලා. එයා කරන්නේ emit කරන එක. ඒතකොට අපිට ඒක පෙන්න ගන්න ඕන වෙනවා print කියන function. ඒතකොට print කියන function එක අපි දානවා
type කියන ෆන්ක්ෂන් අපිට මෙහෙම ඇතුළට ෆන්ක්ෂන්ස් ඕන තරම් යන්න පුළුවන්. මම print කරනවා type කියන එක නිකම්ම අගයක් ගමු අපි 8 වගේ. 8 කියන අගේ type එක මොකද්ද කියලා හෙව්වට පස්සේ එයා කියනවා ඒක integer type එකේ අගයක් තමයි ඔයා ඇතුළට පාස් කරලා තියෙන්නේ කියලා. එතකොට අපි බලමු මේ වගේ අගයක් පාස් කළා. මේ වගේ අගයක් පාස් කරලා ඉවරලා අපි එන්ටර් කරලා බැලුවොත් එහෙම එයා කියනවා ඔයා මේ type කියන ෆන්ක්ෂන් එක අස්සට පාස් කරලා තියෙන්නේ එතකොට float කියලා float කියන වර්ගයේ data එකක් කියලා. එතකොට දැන් කෙනෙක්ට හිතන්න පුළුවන් මේක float එකක් වෙන්නේ නැද්ද කියලා 8 කියන එක. 8 කියන එක float එකක් වෙන්නේ නැහැ. නමුත් මෙන්න මෙහෙම එකක් දැම්මොත් එහෙම 8.0 මට 8.0 දශම තිත තියෙනවා නම් එයා ඒක float එකක් විදිහට තමයි ගණන් ගන්න. එතකොට මේ වගේ අගයක් දීලා බැලුවොත් ඒක float එකක් වෙනවා. එතකොට තව බලමු අපි ඍණ අගයකොත්. හරි. ඒ වගේ මොන හරි අගයක් අපිට මොකක් හරි data එකක් අපිට මේ type කියන function එක අස්සට දාලා අපිට බලා ගන්න පුළුවන් මොන જાතිය data එකක්ද අපි අස්සට දැම්මේ කියලා. එතකොට මේක valid වෙනවා. තව අනිත් જાති වල ඒ කියන්නේ අපි strings කතා කරේ. strings වගේ වලට valid වෙනවා. ටෙක්ස්ට් වගේ ටෙක්ස්ට් එකක් මොකක් හරි ටෙක්ස්ට් එකක් අපි මේ type කියන ෆන්ක්ෂන් එක අස්සට පාස් කරොත් එහෙම එයා අපිට දෙනවා str කියලා. str කියන්නේ string කියන එකේ කෙටි නම. මෙතන integer කියන එක int වුණා වගේ string කියන එක තමයි str කියලා තියෙන්නේ. එතකොට අපි බලමු මේක ඇවිල්ලා complex number එකක් වෙනකොට මම 5j කියලා දුන්නේ. මේක එකතු කිරීමක් එක තව අගයක් තියෙන්නත් පුළුවන්. කොහොම හරි මේ j තියෙන සංඛ්‍යාවක් දුන්නොත් j තියෙන අගයක් දුන්නොත් එහෙම එයා ඒක ගන්නෙ complex number එකක් විදියට. එතකොට මේ strings ගැන කියනකොට මේ ඊළඟට අපිට කතා කරන්න තියෙනවා strings කොහොමද තියන්නේ කියලා. එතකොට strings වලදී string එකක් දානකොට අනිවාර්යයෙන් මෙන්න මේ වගේ double quote දාන්න ඕන. double quote එහෙම නැත්නම් මේ single quote එක පාවිච්චි කරන්නත් පුළුවන්. අපිට single quote එකකින් පුළුවන් string එකක් define කරන්න. මම නිකන් කරලා පෙන්නන්න x කියලා variable එකක් අරගෙන ඒ variable එකට දානවා මම දැන් මම දැන් බලනවා x කියන variable එක මොන type එකකටද කියලා. sorry එතකොට එයා කියනවා x කියන variable එක string type එකේ එකක් කියලා. එතකොට මේ IDLE එක පාවිච්චි කරනකොට අපිට තව පොඩි වාසියක් තියෙනවා. ඒ තමයි මේ දැන් මොකක් හරි අපි මේක inbuilt අපිට ආපු function එකක් අපි define කරනකොට ඒක වෙන පාටකින් පෙන්වනවා. දැන් print කියන එක ආපු function එක නිසා ඒක නිකන් දම් පාටින් වගේ පෙන්වනවා. type කියන්නේ ආපු function එකක් නිසා ඒක දම් පාටින් පෙන්වනවා. එතකොට සාමාන්‍ය අපි integer value එකක් float එකක් එහෙම නැත්නම් complex එකක් වගේ මොකක් හරි අගයක් ගණනය කිරීමකට පාවිච්චි කරන අගයක් මේ පාස් කරනකොට ඒක අපිට කළු පාටින් පෙන්වනවා. string එකක් පාවිච්චි කරනවා නම් අපිට මේ වගේ කොළ පාටින් පෙන්වනවා. ඒක අපිට තියෙන මේ එක advantage එකක් IDLE එක පාවිච්චි කරන එකේ. ඒතර මෙතන මට වැරදුනා type කියන එක මට මෙතන type වුණේ වෙන අකුරක් r අකුර type වුණා. එතකොට එයා ඒක පෙන්වුවේ කළු පාටින්. ඒ කියන්නේ මේක function එකක් නෙවෙයි කියලා. එතකොට ඒ වගේ පොඩ්ඩක් අපිට advantage එකක් තියෙනවා. IDLE වගේ ID එක පාවිච්චි කරන එක මේ එතකොට අපිට මොකක් හරි කෝඩ් එක පැහැදිලි කරලා පෙන්වනවා. දැන් අපිට මොනවද මම ගිය සතියේ පෙන්වුවා notepad එක කොහොමද ලියන්නේ කියලා. notepad එකේ වගේ ලිව්වොත් ওই විදිහට පෙන්වන්නේ නැහැ. හරි. මෙන්න මේ ෆන්ක්ෂන් එක තමයි එතකොට අපි අලුතෙන් ඉගෙන ගත්ත එක type කියන ෆන්ක්ෂන් එක. එතකොට type කියන ෆන්ක්ෂන් එක අපිට පාවිච්චි කරන්න පුළුවන් මොකක් හරි වෙලාවකදී තියෙන data එක data type එක කියන එක දැනගන්න. හරි. ඕක හරි. ඊට පස්සේ මම හිතනවා ඔය ටික තේරෙන්න ඇති කියලා තව තියෙනවා පොඩි theory part දෙකක්. ඊට පස්සේ ඒක කරලා පස්සේ අපිට පුළුවන් activity එකකට යන්න. මම ඒ ටිකත් ඔහොම විදිහටම කියලා දාන්නන්නේ ඉක්මනට. ඊට පස්සේ නවීට පුළුවන් ඕනනම් translate කරන්න. හරි. හරි. එතකොට අපි දැන් කතා කරා ඉස්සෙල්ලාම කොහොමද variable එකක් define කරන්නේ. ඊට පස්සේ variable එකට මොනවා හරි අගයක් දාන්නේ. එතකොට මොනවද තියෙන data types. එතකොට data type එකක් කොහේ හරි මගදී තියෙනවා නම් ඒක දැනගන්නේ කොහොමද කියන එක අපි කතා කරා. එතකොට අපි අලුතෙන් ආයෙ එකක් කරන්න යනවා. ඒකට කියනවා
concatenation කියලා. ඒ කියන්නේ හරියටම එකතු කරනවා වගේ වැඩක්. මේ කරන්න පුළුවන් string වර්ගයේ data types වලට විතරයි. ඒ කියන්නේ මොනවා හරි strings දෙකක් තියෙනවා නම් ඒ දෙක එකට කරලා පෙන්නනවාට අපි කියනවා concat කරනවා කියලා. එතකොට හිතන්න මං ගාව තියෙනවා x කියලා variable එකක්. ඒකේ තියෙනවා මෙන්න මේ වගේ අගයක් මම x කියන එකට දාගන්නවා. ඊට පස්සේ මම ගන්නවා y කියලා අගයක් ඒකට දාගන්නවා මේ වගේ අගයක්. හරිද? මට ඕන මේක print කරන්න එකට කරලා දෙක එකට කරලා. ඒ කියන්නේ em kuppy කියලා එකට කරලා print කරන්න ඕන. ඒ වගේ වෙලාවකදී අපි එදා කතා කරා ස්පේස් එකක් තියලා print කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කියලා මෙන්න මේ විදිහට කමාවක් දාලා අනිත් අගේ දුන්නොත් එහෙම එයා print කරනවා ස්පේස් එකක් තියලා. හරිද? බලමු මේක run කරලා. හරි. එයා ස්පේස් එකක් තියලා print කරලා පෙන්නනවා em kuppy කියලා. එතකොට ඔය එක ක්‍රමයක්. එතකොට මේකට කියන්නේ concat කරනවා නෙවෙයි මේ නිකන් අපි ස්පේස් එකක් තියලා පෙන්නන ක්‍රමයක් තමයි අපි ඔය ගිය සතිය ඉගෙන ගත්ත එක. concat කරනවා කියන්නේ මේ දෙක එකට කරලා පෙන්නන එක string එකක් විදියට අපිට ඒකට පුළුවන් පාවිච්චි කරන්න plus mark එක. එතකොට දැන් මේකෙදි අගයන් දෙකක් නම් මේ xy වල තිබ්බේ මෙතන අගයන් දෙක එකතු වෙලා පේනවා. හැබැයි මෙතන xy වල දැන් තියෙන string දෙකක්. ඒ හින්දා මේක එක ළඟට වෙලා ලියවෙන්න ඕන. බලමු අපි run කරලා කොහොමද වැඩේ වෙන්නේ කියලා. එයා කරේ පළවෙනි ස්ට්‍රිං එකේ තියෙන අගයට දෙවෙනි එකේ ස්ට්‍රිං එකේ තියෙන ඔය තියෙන මේ වචන දෙක එක ළඟින් ගෙනල්ලා තියලා මෙතන print කරලා පෙන්නනවා. ඉතින් ඕකට කියනවා concat කරනවා කියලා දෙකක් එකට කරලා පෙන්නන එක. එතකොට මට මේක ස්පේස් එකක් ඕන නම් මම එක්කෝ මේ ස්ට්‍රිං එකේ එහෙම නැත්නම් මේ ස්ට්‍රිං එකේ මට පුළුවන් ස්පේස් එකක් තියන්න. තියලා අපිට ඕන පුළුවන් ස්පේස් එකක් තියලා කොහොමද වෙන්නේ කියලා බලන්න. මේ විදිහට පේනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් ස්පේස් එකක් මෙතෙන්දී එකතු කරන්න. අපිට පුළුවන් ඩිෆයින් කරපු නැති කලින් ඩිෆයින් කරපු නැති වේරියබල් එක නැති අගයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් concat කරන්න. එතකොට මේකට කියනවා concatenation කියලා. මෙතෙන්දි වෙන්නේ strings කීපයක් එකට කරලා ලියන එක. එතකොට දැන් හිතන්නකෝ මේ ඕන කියලා අගයක් පෙන්වන්න. අගයක් මොකක් හරි 10 20 30 වගේ අගයක් පෙන්වන්න ඕන. ඒ වගේ වෙලාවෙදිත් අපි කරන්න ඕන අගය string එක තියෙන්න ඕන. ඉන්ටිජර් එකක් තියාගෙන අපිට පෙන්වන්න බෑ. උදාහරණයක් විදිහට මෙහෙම ගමු. මම මේක ඔක්කොම අයින් කරලා අලුතෙන් එකක් දාගන්නම්. age කියලා variable එකක් හදලා මම age කියන variable එකට දානවා 50යි කියලා. හරිද? මට පෙන්වන්න ඕන මම මෙතෙන්ට ප්ලස් මාර්ක් එක දාලා age කියලා දැම්මොත් my age is 50 කියලා මේක වැඩ කරන්නේ නැහැ. ඕන අපි run කරලා බලමු. හරි error එකක් එනවා concat can only concat strings not integers. එතකොට එයා කියනවා මේ strings විතරයි concat කරන්න පුළුවන් මේ වගේ අගයන් concat කරන්න බෑ කියලා. එතකොට එහෙනම් අපි මේ අගේ තියාගන්න ඕන string එකක් විදියට. හරිද? එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි කොහොමද ගණනය කිරීමක් කරලා හදාගත්තේ යන්නම් කොහොමද මේ විදිහට string එකකට හදාගන්නේ කියලා. එතකොට ඒක අපි ඉස්සරහදී කතා කරනවා. දැනට මතක තියාගන්න අපි concat කරන්න නම් අනිවාර්යෙන් string එකක් විදියට තියෙන්න ඕන. දැන් බලමු. හරි my age is 50 කියලා පෙන්නනවා. හරි. ඔකට කියනවා concat කරනවා කියලා. එතකොට concat කරද්දී අපිට ඕන quotation මේ double quote හරි single quote හරි පාවිච්චි කරන්න පුළුවන්. මේක single quote පාවිච්චි කරත් අපිට අර වැඩේම කරගන්න පුළුවන්. හරි එකට කරලා පෙන්නනවා. මේ වගේ දේවල් ඕන වෙනවා සාමාන්‍යයෙන් අපි මොකක් හරි software එකක් program එකක් හැදුවට පස්සේ ඒ program එකේ මේ ලස්සන output එකක් ගන්න අපිට මේ වගේ එක ඕන මේක ඕන වෙනවා. තව එක function එකක් තියෙනවා කතා කරන්න functions කීපයක්. ඊට පස්සේ අපිට පුළුවන් අර මම කලින් කිව්ව activity එකට යන්න. හරි. දැන් මෙතෙන්දි මම කරේ age කියන එක මේ string එකක් විදිහට තියලානේ මෙතෙන්ද concat කරේ. ඇත්තටම මේක value එකක් විදිහට තිබ්බොත් එහෙම
ඒ කියන්නේ 50 කියන්නේ අගයක්. ඒ විදිහට තිබ්බොත් එහෙනම් මට මේක කොන්කැට් කරන්න බැරිද? දැන් මේක රන් කරොත් නම් එරර් එකක් එනවා. අපි ඒක කලින් දැක්කා. අපිට පුළුවන් ඕනනම් දැන් මේකේ ටයිප් එක ගත්තොත් එහෙනම් මේක ඇවිල්ලා ඉන්ටිජර් නේ. ඒතකොට අපිට පුළුවන් ඕනනම් මේ ඉන්ටිජර් තියෙන අගය ස්ට්‍රින්ග්ස් වලට මාරු කරන්න. මම ගන්නම් age text කියලා අලුතෙන් variable එකක්. එහෙනම් ඒ variable එකට යන්න ඕනේ 50 string එකක් විදිහට. මට ඒක 50 string එකක් විදිහට මාරු කරන්න පාවිච්චි කරන්න මම ගාව තියෙනවා function එකක් str කියලා. ඒතකොට str කියන function එකකින් කරන්නේ ඒක ඇතුළට පාස් කරන ඕනම අගයක් string එකක් විදිහට හදලා දෙන එක. මම මේකට දැන් age කියන එක දාලා බලනවා. ඊට පස්සේ මම මෙතන concat කරන්නේ. එතකොට මෙතනින් එන්නේ string එකක්. ඒ නිසා මම age text කියන එක මෙතෙන්ට දානවා. එතකොට වෙන්නේ string දෙකක් තමයි එකතු වෙන්නේ. මම age කියන එක මෙතෙන්ට දැම්මම නම් මෙතෙන්ට එන්නේ අගයක්. නමුත් str කියන function එක පාවිච්චි කරලා මම ඒක age text වලට මාරු කරාට පස්සේ මෙතෙන්ට එන්නේ string එකක්. දැන් බලමු මේක run කරාට පස්සේ හරි විදිහට වැඩ කරන්න ඕන. හරි. my age is 50. එතකොට මොකක් හරි අපිට පුළුවන් මේ වගේ variable එකක් තියාගෙන ඒක ගණනය කිරීමක් කරලා ඒ කියන්නේ age කියන එක ගණනය කරන්න පුළුවන් නේ අපිට. අපි ගණනය කිරීමක් කරලා හදමු බලන්න. වයස ගන්නේ අපි ඉපදිච්ච අවුරුද්දෙන් දැන් අවුරුද්දෙන් මම ගන්නම්කෝ year කියලා. birth year මම වගේක් දානවා age කියන එක calculate කරනවා එහෙනම් දැන් අවුරුදු 2021කින් අඩු කරලා age කියන එක. sorry birth year. මම හිතුවා මේක තේරෙන්නේ නැති කියලා. තේරුන්නේ නැති වුණොත් එහෙනම් පොඩ්ඩක් comment section එකේ අහන්න. හරි. මෙතන කෝඩ් එකේ වෙන්නේ ඉස්සලාම කරන්නේ birth year එක අපි define කරගන්නවා 1999 කියලා. ඊට පස්සේ කරන්නේ වයස calculate කරනවා දැන් අවුරුද්දෙන් උපන් අවුරුද්ද අඩු කරලා. ඊට පස්සේ කරන්නේ උපන් අවුරුද්ද කියන්නේ අගයක්නේ. මේ වයස කියන්නේ අගයක්නේ. ඒ අගය string එකක් බවට පරිවර්තනය කරගන්නවා. ඊට පස්සේ ඒක ගෙනල්ලා මෙතෙන්දි concat කරනවා. හරි. ඔක තමයි කරලා තියෙන්නේ. මම බලමු අපි මේක run කරලා කොහොමද වැඩ කරන්නේ කියලා. හරි. my age is 22. මේ විදිහට එනවා. හරි. ඕක තමයි මේ integer හරි මොකක් හරි value එකක් දුන්නොත් ඒක string එකක් කරන ක්‍රමය. දැන් මම කියවනේ මේ boolean type එකේව තියෙනවා කියලා. හිතන්න මෙහෙම තිබ්බා කියලා. age කියලා මේ වචනේ තේරුම හිතන්න එපා age කියන එක. age කියන එකේ තිබ්බ true කියලා value එකක්. ඒ කියන්නේ මේ true කියන value එක තිබ්බේ. මම මේ අගේ මම මේක එහෙම කමෙන්ට් කරන්නම්කෝ. හරි. මේ පාර්ට් එක වැඩ කරන්නේ නැහැ. මම මෙතෙන්ට ගිහින් concat කරනවා නිකම්ම age කියන එක. එතකොට මට පේන්න ඕන my age is true කියලා. බලමු මේක වැඩ කරයිද කියලා. හරි. හරි. ඒකේ තර එකක් එනවා only concat strings not bool. කියන්නේ boolean නෙවෙයිලු අපිට concat කරන්න පුළුවන් නේ strings විතරයි කියලා කියන්නේ. එහෙනම් මම මෙතෙන්දිත් මොකද කරන්න ඕන? මේ age කියන එක දැන් තියෙන true එකක් boolean එකක් ඒක strings වලට මාරු කරන්න ඕන. එතකොට මේකට strings කියන එකට අපිට age කියන එක දීලා මෙතෙන්ට age text දුන්නොත් මේ age කියන එක text string එකක් බවට පත් වෙලා තමයි මෙතෙන්ට එන්නේ. එතකොට අපිට මේක හරිය විදිහට වැඩ කරන්න ඕන. හරි. my age is true කියලා. එතකොට අපි තව අලුතෙන් ෆන්ක්ෂන් එකක් අද ඉගෙන ගත්තා. ඒ කියන්නේ type ෆන්ක්ෂන් එකට පස්සේ str කියලා ෆන්ක්ෂන් එකක් මේකෙදි කරන්නේ මොකක් හරි දෙනාගයක් string එකක් බවට පත් කරන එක. ඊට පස්සේ concat කියන එකත් අපි පොඩ්ඩක් ඉගෙන ගත්තා කොහොමද වචන හරි මොන හරි තියෙන කොටස් දෙකක් එකට කරලා strings දෙකක් එකට කරලා පෙන්වන්නේ කියන එක. හරි. ඒතර මෙයාගේ තව තියෙන ෆන්ක්ෂන් කීපයක් මේ ඉගෙන ගන්න int කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. හරිද? එතකොට මේ int කියන ෆන්ක්ෂන් එක අපි පාවිච්චි කරන්නේ මොකක් හරි string එකක තියෙන අගය ගන්න. හරි. ඉස්සලාම් මේක අපි රන් කරලා බලමු වැඩ කරනවද කියලා. ඒකෙදි උනේ 10 කියලා තියෙන string එකක්. ඒ string එකේ අගය integer එකක් බවට පරිවර්තනය කරලා x ට දැම්මා. දැන් අපි x print කරලා බලනකොට අපිට ඒකේ අගය පේනවා.
මේක හොඳටම පේන්න මම මෙහෙම වැඩක් කරන්නම්කෝ. x කියලා ඉස්සෙල්ලාම වේරියබල් එකක් ගන්න 10 කියලා අගයක් මම ඒකට පාස් කරනවා. ඒකල මම ඉස්සෙල්ලාම කරනවා print කරනවා මොකද්ද මේකේ data type එක කියලා. මේක ඇල අපි වශ කරමුකෝ. ඒතොර හැමෝටම idea එකක් දැන් තියෙනවා. එහෙනම් මේකේ මොකක්ද print වෙන්න ඕන? මේක string වර්ග එකක්. 10 කියන්නේ string වර්ග එකක්. ඊට පස්සේ මම කරන්නේ y කියලා අලුතෙන් ගන්නවා variable එකක්. ඒකට දානවා මේ x වල තියෙන string එක integer එකක් කරලා. int වල දැම්මට පස්සේ වෙන්නේ ඒක integer එකක් බවට පරිවර්තනය වෙන එක. මම දැන් print කරලා බලනවා මොකද්ද type එක y වල කියලා. පළවෙනි print එකේදී යා කියනවා මේක ඇවිල්ලා string වර්ග එකක්. දෙවෙනි print එකේදී කියනවා මේක integer වර්ග එකක් කියලා. එතකොට int කියන function එක පාවිච්චි කරලා අපිට පුළුවන් ඕනම string එකක් අගයක් බවට පත් කරගන්න integer වර්ගයේ අගයක්. ඒ කියන්නේ integer වර්ගයේ data type එක බවට පත් කරගන්න පුළුවන්. එතකොට මේක දශම එකක් කරන්න ඕන අපිට මෙතන float කියන එක පාවිච්චි කරන්න පුළුවන්. මම y වල අගයක් print කරලා පෙන්නන්න මෙතන පහලින්. හරි. අපි මේකට දැන් x ඉස්සල්ලාම ගත්තේ 10 කියලා string එකක්. ඊට පස්සේ ඒකේ අපි වර්ගය බැලුවා කිව්වා string කියලා. ඊට පස්සේ අපි ඒක float tab බවට පත් කරා. දැන් y වල තියෙන float අගය 10 කියන string එකේ float අගය. එතකොට ඒකේ type එක යා කියනවා එහෙනම් float කියලා. මේකෙදි type එක කියන්නේ print කරද්දී 10යි දශම බිංදුව කියලා පෙන්නනවා. මොකද අපි පත් කරේ float වලට. ඒකට float වලදී පෙන්නන්නේ 10.0 කියලා. අපි දැන් බලමු දශම සංඛ්‍යාවක්ම දාලා බලමු. දශම සංඛ්‍යාවක් තියෙන string එකක් දාලා බලමු වැඩ කරනවද කියලා. හරි. අවුලක් නැතුව වැඩ කරනවා. මොකද මෙතන string එකක් තියෙන. ඊට පස්සේ ඒක float tab වලට පත් වෙනවා. අපිට float එකට මේ 10 දශම ගාන දාන්න පුළුවන්. ඒතකොට වැඩ කරනවා අවුලක් නැතුව. අපි දැන් බලමු මේක integer එකක් කරලා කොහොමද වෙන්නේ කියලා. දැන් මෙතෙන්දි වෙන්නේ x වලගේ integer එකක් කරලා තමයි y වලට දාන්නේ. නමුත් x වල තියෙන 10 දශම අගයක් තියෙන බලමු මේක වැඩ කරයිද කියලා. හරි. එතකොට එයා කියනවා invalid literal for int කියලා. ඒ කියන්නේ integer එකට අපිට දාන්න පුළුවන් මේ දශම නැති අගයක් විතරයි. දශම තියෙන අගයක් integer එකට දාන්න බෑ. හරි. තව තියෙනවා මේ වගේ මේ data type එක මාරු කරන්න පුළුවන් function කීපයක් complex කියලා තියෙනවා. කම්පලෙක්ස් කියලා මේකෙදි වෙන්නේ මොනහරි අවුලක් තියෙනම් අහන්න කිව්වනම් හරි නේද? දැන් ගොන්නපු ටිකේ. ඔව් මම මේකේ මේ අර මේ කැලල කියලා ඉවරලා ඒ ටික අහලා ඊට පස්සේ යන්නම් මේ ඇක්ටිවිටි එකට. හරි මචං. කම්ප්ලෙක්ස් කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒතකොට අපි str කියන එක පාවිච්චි කරනවා. ඒ මොකක් හරි තියෙන අගයක් string කරන්න. එතකොට int පාවිච්චි කරනවා මොකක් හරි තියෙන අගයක් integer එකක් කරන්න. කම්ප්ලෙක්ස් කියන එක එහෙනම් පාවිච්චි කරනවා. දැන් තේරෙන්න ඕන කම්පලෙක්ස් කියන එක පාවිච්චි කරන්න අපි මොකක් හරි අගයක් කම්ප්ලෙක්ස් කරන්න. කම්ප්ලෙක්ස් අගයක් බවට පත් කරන්න. ඒතකොට මෙතන ටෙක්ස්ට් එකක් විදිහට අපි තුන්නොත් එහෙම අපිට පුළුවන් මේ වගේ string එකක් දීලා වෙලා අපිට පුළුවන් ඒක මෙතන කම්ප්ලෙක්ස් නම්බර් එකක් කරලා ගන්න. ඒතකොට තව එකක් ෆන්ක්ෂන් එකක් තියෙනවා bool කියලා. ඒතකොට ඒක පාවිච්චි කරන්නේ මේක ඇතුලේ තියෙන ටෙක්ස්ට් එකක් boolean එකක් බවට පත් කරන්න. මම දන්නවා දැන් මේක පොඩ්ඩක් අර එක පාට ෆන්ක්ෂන්ස් වලට ආවට පස්සේ පොඩ්ඩක් තේරෙන්නේ නැති ගතියක් ඇති. දැන් අපි මොනවා හරි මේ ප්‍රශ්න තියෙනවා නම් ඒක chat එකේ අහන්න. එහෙමත් නැත්නම් මේ mic එක unmute කරලා හවක් කමන්නේ. ප්‍රශ්න නැද්ද? මම ඔය කතා කරපු ටික අර මේ PDF එකේ තියෙනවා අපි එදා දාලා තිබ්බ PDF එකේ.
එතකොට මේ චුට්ටක් ඒක රිෆර් කරන්න පුළුවන්. එතකොට මේ දැන් මම කියපු එක මතකයේ ඇතිනේ. එතකොට අපිට එකෙන් හදාගන්න පුළුවන් මේ තේරුම් ගන්න පුළුවන් මේ කියලා මම හිතනවා. දැන් මෙහෙමනේ දැන් වෙන අයියලා අක්කලා ඇවිල්ලා කුප්පියක් කරොත් එහෙනම් සමහර වෙලාවට මේ අර ප්‍රශ්නයක් අහන්න අකමැත්තක් තියෙනවනේ බයක් වගේ. දැන් ඉතින් එහෙම එකක් නෑ අපි ඔක්කොමලා එකට ඉන්න අය හින්දා ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. එහෙම ප්‍රශ්නයක් නෑ. තේරුම් නැති කොටසක් තියෙනවද මොකක් හරි? මම කතා කරා ඉස්සලාම data types ගැන. ඊට පස්සේ ඒ data type කොහොමද data type වලින් variable එක define කරන්න කියන එක. variable එකට මොන හරි operation එකක් කරලා එහෙම නැත්නම් ගණනය කිරීමක් කරලා අලුතෙන් අගයක් දාගන්නේ කොහොමද කියන එක අපි කතා කරා. ඊට පස්සේ type කියන function එක කතා කරා මොකක් හරි variable එක type එක මොකක්ද කියලා දැනගන්න. ඊට පස්සේ string concatenation කියලා එකක් කතා කරා. string දෙකක් එකට කරලා පෙන්වන්නේ කොහොමද කියලා කියන එක. ඊට පස්සේ කතා කරා type conversion ගැන. string එකක් කොහොමද integer එකක් කරන්නේ, integer එකක් කොහොමද string එකක් කරන්නේ, string එකක් කොහොමද float එකක් කරන්නේ, string එකක් කොහොමද complex එකක් කරන්නේ, string එකක් කොහොමද boolean එකක් කරන්නේ කියන එක වෙනම පොඩ්ඩක් කතා කරා. ওই ටික තමයි මම කතා කරේ. ඒතර ඔය කතා කරපු ටිකේ මොකක් හරි doubt එකක් තියෙනවා නම් දැන් අහන්න. වගේ හැමෝටම තේරුණා? හරි. එහෙනම් අපේ පළවෙනි ඇක්ටිවිටි එකට යමු. එතකොට මේකෙදි දැනට Python කී දෙනෙක්ට Python වල දැන් කෝඩ් එකක් රන් කරලා බලන්න පුළුවන් හැකියාව තියෙනවද? මේක රේස් හෑන්ඩ් එක නැති හින්දා පොඩි ප්‍රශ්න තියෙනවා. පුළුවන් නම් chat එකේ දාන්න ටග් ගාලා මොකක් කරේ emoji එකක් හරි දාන්න. කී දෙනෙක්ට පුළුවන්ද? ගොඩක් දෙනෙක්ට පුළුවන් නම් විතරක් ඇක්ටිවිටි එක කරමු. නැත්නම් අපරාධ නැන්ට ඒක වෙලා. හරිනේ. කවුරුත් දාන්නේ නැහැ. හරි. මම කියන ඇක්ටිවිටි එක මෙන්න මෙහෙමයි වෙන්න ඕන. මම අර කරේ එක්සැම්පල් එක. ඒක තමයි අපි හදන්න යන්නේ. Python වලින් පොඩ්ඩක් try කරලා බලන්න. ෂාක් ඔව් ට්‍රාන්ස්ලේට් එක දෙන්නද? නවීන්. නේද? ඔව් නවීන් ට්‍රාන්ස්ලේෂන් එක කරමුද? ඔව් ඔය ස්ලයිඩ් එක දාපන්. ස්ලයිඩ් කියනම ටයිප් කරලා තමයි පෙන්නන්නේ. ටයිප් කරලා තමයි. හරි මම ටග් ගාලා ටයිප් කරනවා. ඔපරේෂන් ටිකනේ කලින්ම කියන්න ඕනේ. ඔව් ඔපරේෂන් ටික කියමු. ඕකේ මම මේව කරන්නේ අපි ඉස්සෙල්ලාම යම් මේ මුලින් ඉඳන්ම යමු. ඒ සෝරි මට කෝල් එකක් පොඩ්ඩක් ගෙනාවන්න මට කෝල් එකක් ඔබ ටයිප් කරපන් මම ගන්න.
හරි මේ හැමෝටම ඇහෙනව නේද මාව? මට පොඩ්ඩක් ඔපරේෂන්ස් ගැන කියනකොට පොඩි වැරදීමක් වුණා. මේක මේ ඒක දැන් තමයි මට මතක් වුණේ. දැන් මේ නොටේෂන් එක x බෙදීමේ දෙකක් කියන මෙන්න මේ නොටේෂන් එකෙන් වෙන්නේ අර කීවෙනි මූලයේද කියලා එන එක නෙවෙයි. ඒක වැරදුනා මට. මේකෙදි වෙන්නේ බෙදිලා එන පූර්ණ සංඛ්‍යාව මොකක්ද කියලා එන එක. හරිද? ඒ කියන්නේ දැන් මෙතන උදාහරණ විදිහට 4 5න් බෙදුනම එන පූර්ණ සංඛ්‍යාව බිඳුවයි ඉතුරු 4යි. එතකොට ඒ බිඳුව කියන එක තමයි මෙතනට එන්නේ. අලුතෙන් එකක් අපි අරගෙන බලමු. දැන් නිකන් හිතන්න 15 දෙකෙන් බෙදුවොත් එහෙම කොයි වගේ වගේක් එයිද? 15 දෙකෙන් බෙදුවොත් 7.5ක් නේ. එහෙනම් 15 දෙකෙන් බෙදුවොත් එන පූර්ණ සංඛ්‍යාව අපිට ගන්න පුළුවන් මේ නොටේෂන් එක පාවිච්චි කරලා 7යි කියලා. එතකොට කලින් වැරදිච්ච එකට සමා වෙන්න ඕනේ. මෙන්න අලුත් ඒ කියන්නේ හරිම ක්‍රමය මම මේ කියලා දුන්නා. මට ඔක පොඩ්ඩ මේ ප්‍රශ්නයක් තිබ්බා. ඒතකොට ඒ කලින් එක අමතක කරලා දාන්න. මේ නොටේෂන් එකකින් කියවෙන්නේ එන පූර්ණ සංඛ්‍යාව මොකක්ද කියලා කියන එක. නවිඩ් හරිද වගේදී? හරි නවිඩ් එනකම් මම කරන්න තියෙන ඇක්ටිවිටි එකේ මොකද්ද අපි කරන්න කියන එක පොඩ්ඩක් මම කියලා දෙන්නම්. ඒක අපි කෝඩ් එක හදලා පුළුවන් විදිහකට යවන්න. ඊට පස්සේ අපි බලමු ඒක කොහොමද හරිද මේක මේ සොලියුෂන් එක මොකද්ද කියලා. හරි මේකදී අපි කරන්න යන්නේ අර මම කලින් කරපු එකමයි. අපි වේරියබල් ටිකක් ගන්නවා. එක වේරියබල් එකකට දා ගන්නවා දැන් අවුරුද්ද. ඊට පස්සේ තව වේරියබල් එකකට දා ගන්නවා කාගේ හරි කෙනෙක්ගේ උපන් අවුරුද්ද. ඊට පස්සේ තව වේරියබල් එකකට දා ගන්නවා එයාගේ වයස. එතකොට ওই ටික අගයන් ටිකක් නේ තියෙන්නේ. ඊට පස්සේ ඒක ස්ට්‍රින්ග් එකක් කරලා කොන්කැට් කරලා පෙන්නන්න ඕනේ your age is කියලා එයාගේ ඒජ් එක. ඒතකොට මම වෙන විදිහ නිකන් ඉස්සෙල්ලා පෙන්නන්න. ඉස්සෙල්ලාම අපි කරන්නේ දැන් අවුරුද්ද. මේ අවුරුද්ද මොකද්ද කියන එක දා ගන්නවා වේරියබල් එකකට. ඊට පස්සේ අලුතෙන් වේරියබල් එකක් අරගෙන දා ගන්නවා. ඒ වේරියබල් එකට එන්නේ බර්ත් ඉයර් එක. හරි දෙවෙනි වේරියබල් එකට එනවා බර්ත් ඉයර් එක. ඊට පස්සේ තව වේරියබල් එකක් අපි ගන්නවා ඒජ් කියලා. ඒකට ඒජ් කියන වේරියබල් එකට යන්න ඕන එහෙනම් මේ ඉයර් එකෙන් බර්ත් ඉයර් එක අඩු කරලා එනාගේ ඒජ් කියන එකට යන්න ඕන. ඊට පස්සේ මම නිකන් අනේ මෙහෙම දාන්නම්කෝ. ඒජ් කියන එක යන්න ඕනේ ඊ එකෙන් බර්ත් ඉයර් එක අඩු කරලා. ඊට පස්සේ කරන්න ඕන මේ ඒජ් කියන එක ටෙක්ස්ට් එකක් බවට පත් කරගන්න. මොකද නැත්නම් ඒජ් වල තියෙන ඉන්ටිජර් එකක් නේ. පූර්ණ සංඛ්‍යාවක් නේ තියෙන්නේ. ඒක ටෙක්ස්ට් එකක් විදිහට පරිවර්තනය කරගන්න ඕන. මේකට මම කියලා දුන්නා ෆන්ක්ෂන් එකක්. ඒ ෆන්ක්ෂන් එක පාවිච්චි කරලා. ඊට පස්සේ ස්ට්‍රින්ග් එක කොන්කැට් කරලා පෙන්වන්න ඕන your age is කියලා එයාගේ අදාළ වයස. is ඒතකොට ඉස්සරහට එන්න ඕනේ එයාගේ අදාළ වයස. එතන ස්පේස් එකක් තියලා පුළුවන් ලස්සන කරලා ගන්න. ඕක තමයි කරන්න තියෙන මේ අපි දැන් කරන්න හිතාගෙන ඉන්න ඇක්ටිවිටි එක. ඒ කියන්නේ මම අර කලින් කරලා පෙන්නපු එකම තමයි. ඒක කරන්න ඊට පස්සේ මම ඊට වඩා ටිකක් ඇඩ්වාන්ස් එකක් දෙන්න ඊට පස්සේ. හරි. දැනට කරන්න පුළුවන් කට්ටිය මේක කරන්න. නවීඩ් ඇවිල්ලා අනිත් කට්ටියට මේක පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරනකම්. ෂයාන් අර කෝඩ් එකක් උනොත් එක්ස්ප්ලেইন කරන්නලු. මේක නම් අවුලක් නෑලු. අර ඕන්නම් කොන්කටෙන්ෂන් එක කියලා දෙන්න. මම දැන් ගෲප් එකෙන් නෙවුවා. කොන්කැට් එක දාන්න කියන්නේ. නේ පොඩකින් ඔව් අන්නේම අහලා මේ
එක්ස්ප්ලේන් කරන්න ඕනේ එක විතරක් කියලා දුන්නම හරියන්නේ නේ බං. තේරෙම කියන්න. ඒක යවුවේ. ඔව්. උන්ගෙන් අහලා මේ ඕන ටික විතරක් කියලා දීපන්. එහෙම තේරෙන අඩු. එවනම් කෝඩ් ඒවාවත් කියලා දෙන්න. හරිනේ. ඉෂානි මොකක්ද දාලා තියෙන්නේ? මේ ඊශානි දාලා තියන්නේ අර එතන ඔබට වැරදුනානේ. අර ඒකට කියන්නේ ෆ්ලෝ ඩිවිෂන් කියලා. ඔව්. අන්තිම එකට. ඔව්. ෆ්ලෝ ඩිවිෂන් කියලා කියනවා. ඔව් ඒක අර අහන්නයි හිටියලු. ඊට පස්සේ ඒකනොරු අර ඒක හරි කියලා. හරි. ඒක මේ මට වැරද්දක් වුණේ මං අනින් කියනවා අර XY කියන එක අර පොඩ්ඩක් කියන්නලු. ඔව්. හනින් මෙහෙමයි මේකෙදි දැන් මේක මං කලින් කිව්වා අර කීවෙනි මූලයේද කියන එක බලන්න කියලා xy කිය x දැන් මෙතෙන්ද කියන්නේ x කියන y ගේ කීවෙනි මූලයේද කියලා බලනවා වගේ එකක් තමයි මං කලින් කියාවේ. ඒක වැරදි. එතකොට දැන් ඒක මං හරි ගැස්සුවා මෙන්න මෙහෙම එන්න ඕන. මේකෙදි කියන්නේ x y ගෙන් බෙදුනට පස්සේ එන පූර්ණ සංඛ්‍යාව මොකක්ද කියන එක. දැන් අපි දන්නවානේ මේ 4 5න් බෙදුවොත් එහෙම බිඳුවයි ඉතිරි 4යි කියලා. එතකොට එතන බිඳුව කියන එක තමයි මෙතන මේ print වෙන්නේ. එතකොට මේකෙදි ගත්තොත් එහෙම 15 බෙදීමේ ලකුණු දෙක කියලා කියන්නේ 15 දෙකෙන් බෙදිලා එන පූර්ණ සංඛ්‍යාව. එතකොට 15 දෙකෙන් බෙදුනොත් එන්නේ 7. අපි ගත්තොත් එහෙම වෙන මොකක් හරි එකක් ඒක මොඩියුල් එකක් වෙන්න ඕන හරිය. 15 වෙදිම දෙන්න. මොඩ් එකනේ. ඔව්. ඒ කියන්නේ ඔය ලබ්ධිය වගේ කියන එක නේද? ඔව් ලබ්ධිය. ඔව් අර මිශ්‍ර සංඛ්‍යාවක මොඩියුල් එක අතරලා අනිත් කැල්ල ඕනේ. ඔව්. එතකොට දැන් මෙතෙන්දි වෙන්නේ 23 4න් බෙදුනාට පස්සේ එන අගේ 23 4න් බෙදුනම 5යි. එහෙනම් මේකේ මොඩියුල් එක එහෙමත් නැත්නම් අපි කිව්වොත් එහෙම මොඩ් එක කියලා. ඒ කියන්නේ මේක බෙදිලා ඉතුරු වෙන ගාන. 23 4න් බෙදිලා ඉතුරු වෙන ගාන අපිට පුළුවන් ප්‍රතිශත ලකුණු පාවිච්චි කරලා ගන්න. ඒතකොට 23 4න් බෙදිලා ඉතුරු 3යි. දැන් මේක තමයි අර මිශ්‍ර සංඛ්‍යාවක් ලියනකොට 5යි අපි ලියන්නේ 5යි 4න් 3යි කියලා. අන්න ඒ යගේ තමයි මේ වෙලා තියෙන්නේ. මේ ෂයාන් මේ අර මේ ඇක්ටිවිටි එක මොකද්ද දෙන්නේ? ඔව් මම ඇක්ටිවිටි එක දැම්මේ මේ පොඩි කෝඩ් එකක් ලියලා දාන්න කියලා. අපි කරන්නේ ඉස්සලාම දැන් තියෙන අවුරුද්ද එක වේරියබල් එකකට දාගන්නවා. ඊට පස්සේ තමන්ගේ උපන් අවුරුද්ද තව වේරියබල් එකකට දාගන්නවා. ඊට පස්සේ ඒජ් කියලා වේරියබල් එකක් හදලා ඒකට දැන් අවුරුද්දෙන් උපන් අවුරුද්ද අඩු කරලා වයස හදලා දාගන්නවා. ඊට පස්සේ ඒකේ ඉන්නේ ඉන්ටිජර් එකක්නේ. ඒක ස්ට්‍රින්ග් එකකට මාරු කරනවා age text කියලා අලුත් වේරියබල් එකකට. ඒකල your age is කියලා මේ age text එක මෙතන කොන්කැට් කරලා පෙන්නන්න ඕන. ඔක තමයි ප්‍රෝග්‍රෑම් එකේ පොඩි ඇක්ටිවිටි එකක් තියෙන්නේ. හරි හරි බන් thank you හරි. හරි නේද බං අදට? අරගේ අර PDF එකේ ටියුටෝරියල් තියෙනවනේ. ඒකේ අර අනිත් ක්ලාස් එකට ටියුටෝරියල් ටික කරලා ආවනම් හරිනේ. එහෙම කියමු. ඔව් ඒත් හරි. ඔව් එහෙම කිව්වොත් හරි. ඊට පස්සේ අර එදා අපිට කෝඩ් එක බලන්න පුළුවන්. වැරදි තේරෙන ඒවා. ඔව්. එතකොට දැන් මේ අද කතා කරපු ටිකේ සමහර වෙලාවට ඔක්කොම හරියටම සමහර වෙලාවට තේරෙන්නේ නැති සමහර වෙලාවට තේරෙන්නේ නැතුව ඇති. මම චුට්ටක් හදිස්සිය කරේ මේ මට දැන් පොඩ්ඩක් පරක් වෙලක් තියෙනවා. හරි. එතකොට මොකක් හරි තේරුම් නැති දෙයක් තිබ්බොත් එහෙම පොඩ්ඩක් ගෲප් එකේ මැසේජ් එකක් දාන්න එක්කෝ නැත්නම් chat එකේ දාන්න. ඒත් එක්කම මේ කියලා දෙන එක තේරුම් නැති එකක් තිබ්බොත් ඒකත් පොඩ්ඩක් කියන්න. එතකොට මට ඒක පොඩ්ඩක් ආයෙ පාරක් කියලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් කියලා දෙන ක්‍රම වෙනස් කරන්න හරි පුළුවන්. හරි. එතකොට ওই ටික තමයි කියන්න තියෙන්නේ. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක පුළුවන් නම් ලියලා ස්ක්‍රීන්ෂොට් එකක් වගේ ගෲප් එකේ දාන්න. එතකොට අපි ඒක බලමු කොහොමද වෙන්නේ කියලා. හරිද වැරදිද නැත්නම් මොන හරි වෙනසක් තියෙනවද නැත්නම් ඒක ආයෙ සාකච්ඡා කරන්න ඕනේද කියන එක බලමු. හරි. ඊට පස්සේ ඊළඟ දවසේ ඊළඟ එකේදී අපි කතා කරනවා මේ ඉන්පුට් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ යූසර් ගෙන් ඉන්පුට් එකක් ගන්න. අපි මෙච්චර දවස් කතා කරේ කොහොමද මේ
අවට්පුට් විතරයි අපි කතා කරේ. මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක තියෙන අවට්පුට් විතරයි කතා කරේ. එතකොට ඊළඟ දවසේ අපි කතා කරන ඉන්පුට් කොහොමද ගන්න කියලා. එතකොට ඉන්පුට් අරගෙන මේ වැඩේම දැන් මෙතෙන්දී අපි ඊය කියන එක දැන් අවුරුද්ද අපි ටයිප් මේ මොකද කෝඩ් එකේදීම ටයිප් කරනවා. බර්ත් ඉයර් එකත් අපි කෝඩ් එකේදීම ටයිප් කරනවානේ. අපි ඉන්පුට් ගන්න එක ඉගෙන ගත්තට පස්සේ බලමු ඒවා කොහොමද යූසර් ගෙන් ඉන්පුට් එකක් විදිහට අරගෙන මේ වැඩේ කරන්න කියලා. හරි. ඔය ටික තමයි ඊළඟ දවසේ කතා කරන්න තියෙන්නේ. එතකොට අද කතා කරේ ඔය ටික. මොකක් හරි තේරෙන දෙයක් තිබ්බොත් එහෙනම් අහන්න. මම වීඩියෝ එක රෙකෝඩ් වෙන එක ගෙනහන් නවත්තනවා.